ආයුබෝවන් දුවේ පුතේ. අද අපි ඔබ සමග කතා කරන්න යන්නේ 10 ශ්‍රේණියේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂයට අදාළ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම යන මාතෘකාව යටතේ. හොඳයි. අපි බලමු මොනවද මේ නිවැරදි ඉරියව් කියන එක. ඔබට මතක ඇති අපි 6 ශ්‍රේණියේ 7 ශ්‍රේණියේ සහ 8 ශ්‍රේණියේ 9 ශ්‍රේණියේ අපි ඉගෙන ගත්ත පාඩම් දිහා බැලුවොත් මේ නිවැරදි ඉරියව් කියන එක අපි ඒ දවස්වලත් අපි ඉගෙන ගත්තා නේද? බලන්න සිට ගැනීම, හිඳ ගැනීම, වැතිරීම. ඒ වගේම තමයි අපි 8 ශ්‍රේණියේ ඉගෙන ගත්තා ආචාර පෙළපාලියේ සීරුවෙන් සිටීම, පහසුවෙන් සිටීම, ගමනේ යාම වගේ ඉරියව් අපි ඉගෙන ගත්තා. ඒ වගේම තමයි 9 ශ්‍රේණිය ඔයගලන්ට මතක ඇති මේ ඉරියව් වලට බාධා වෙන අපිට බාධා වෙන යම් කාරණා. මොනවද ඒවා? ඒ තමයි පාරසරික තත්ත්ව සහ සංජානනීය තත්ත්ව කියන එක. එතකොට මේවායේදී ඇති වෙන රෝගී තත්ත්ව ගැනත් අපි ඉගෙනගෙන තියෙනවා. එතකොට පුතේ අපි අද මේ ඉගෙන ගන්නේ 10 ශ්‍රේණියට අදාළ මේ නිවැරදි ඉරියව් පවත්වාගෙන යමු කියන පාඩමේ මීට වඩා එහා ගිය දෙයක්. මොනවද මීට වඩා එහා ගිය දෙයක් කියලා අපි කියන්නේ? ඒ තමයි මේ ඉරියව් සඳහා බලපෑවත්වෙන ජීවයාන්ත්‍ර මූලධර්ම මොනවද කියන එක තමයි අපි මේ පාඩමෙන් ඉගෙන ගන්න. එතකොට අපි බලමු මොකද්ද මේ නිවැරදි ඉරියව්වක් කියන්නේ කියලා. ඇත්තටම දුවේ පුතේ නිවැරදි ඉරියව්වක් කියලා කියන්නේ අපි නිශ්චලතාවයේදී හා චලනයේදී අපගේ මාංශ පේශි වලට අවම විඩාවක් දැනෙන ආකාරයට සහ අපගේ සන්ධි වලට අවම පීඩනයක් ඇති වෙන ආකාරයටත් අපගේ ශරීරයේ අවයව වලට හානියක් නොවන ආකාරයට අපේ ශරීරයේ අනිකුත් කොටස් පවත්වාගෙන යාමයි. හොඳයි දුවේ පුතේ. අපි දැන් ඔය මම කියපු ඉරියව් බලමු. දැන් මම විවිධ ඉරියව් ඔයගලන්ට කිව්වා. නමුත් මේ ඉරියව් අපි යම්සි වර්ගීකරණයක් කරලා තිනවා. හොඳයි. අපි දැන් බලමු මොනවද ඒ වර්ගීකරණය කියලා. ඔව් දැන් අපිට පේනවා මේ වර්ගීකරණයට අදාළ ප්‍රධාන ඉරියව් දෙකක් තියෙනවා. මොනවද? ස්ථිතික ඉරියව් සහ ගතික ඉරියව්. මොනවද මේ ස්ථිතික ඉරියව් කියලා කියන්නේ? අපි බලමු ස්ථිතික ඉරියව් කියන්නේ චලනය නොවන ඉරියව්. චලනය නොවන ඉරියව් යටතේ දැන් ඔයගොල්ලෝ මං කෝට් ඉස්සෙල්ලත් ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා මොනවද? මේ සිට ගැනීම, ඉඳ ගැනීම, වැතිරීම කියනවා. මේවා සෙලවෙන්නේ නැහැ. නමුත් අපි ඉඳගෙන ඉන්නකොට අතක් සෙලවුවාට ඒක චලනයක් කියලා අපි කියන්නේ. අපි චලනය වෙනවා කියලා කියන්නේ තමන් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගමන් කිරීම. ඒතර බලන්න පුතේ ගතික ඉරියව් කියන එක. මේ ගතික ඉරියව් කියන එක ගතික ඉරියව් කිව්වම ඇවිදීම, දිවීම, පැනීම කියන ඉරියව්. දැන් ඔයගලන්ට පේනවා මේ රූප සටහන මම දාලා තියෙනවා. ඇවිදින ක්‍රීඩකයෙක් ඉන්නවා, දුවන ක්‍රීඩකයෙක් සහ පයින් ක්‍රීඩකයෙක්. එතකොට මේවා චලනය වෙනවානේ. බලන්න මේවා තැනකින් තැනකට තමන්ගේ ශරීරය ගෙන යනවා. එතකොට ඒවට තමයි අපි කියන්නේ මොනවා කියලාද? ගතික ඉරියව් කියලා. එතකොට දුවේ පුතේ මේ බලන්න මේ මම කියු මේ ස්ථිතික ඉරියව් සහ ගතික ඉරියව් අපි මේවා තව තියෙනවා. අපි ගත්තොත් අපි සිටගෙන සිටීම කිව්වට පස්සේ අපි මම ඉස්සෙල්ලා කිව්වාගේ සීරුවෙන් සිටීම, පාසුවෙන් සිටීම, සිත්සේ සිටීම නේද? ඊට හිඳගෙන සිටීම කිව්වට පස්සේ අපි පුටුවක ඉඳ ගන්නවා, බිම ඉඳ ගන්නවා, බිම ඉඳ ගැනීමෙත් තියෙනවා, අකුස් ඉඳ ගැනීම නේද? මේ වගේ ක්‍රම. වැතිරීමෙත් එහෙමයි. වැතිරීමෙත් තියෙනවා අපි උඩපෙළිය අතට වැතිරෙනවා, මුණින් අතට වැතිරෙනවා, පැත්තට වැතිරෙනවා. එතකොට මේ වගේ මේ අපි මේවා තවත් අපි ඉරියව් වර්ග කරන්න පුළුවන්. මේ ඇවිදීම සහ දිවීම කියන නැත්නම් පැනීම කියන අවස්ථාවලත් ඒවා වර්ගීකරණ දිනවා. අපිට ඉදිරියට ඇවිදින්න පුළුවන්, පිටුපසට ඇවිදින්න පුළුවන්, පැත්තට ඇවිදින්න පුළුවන් නේද? දිවීමේදීත් එහෙමයි. දිවීම අපි කඩළු මතින් දුවනවා, වේගයෙන් දුවනවා, සෙමින් දුවනවා. ඒ වගේම තමයි පැනීම. අපි ඉහළට පයින්නවා, ඈතට පයින්නවා නේ. අපි කියන්නේ උස පැනීම සහ දුර පැනීම වගේ දේවල්. ඒවා තමයි මේ තියෙන චලන. දැන් මම මේ කියපු ස්ථිතික සහ ගතික ඉරියව් අපි නිවැරදිව පවත්වාගෙන යාම ඉතාම වැදගත්. දැන් අපි මේ පාඩමෙන් අපි ඉගෙන ගන්නේ මේවා නිවැරදිව පවත්වාගෙන යාමේදී අපි අනුගමනය කළ යුතු විද්‍යාත්මක කරුණු කිහිපයක්. මම ඊට ඉස්සෙල්ලා ඔයගලන්ට මුලින්ම පෙන්නනවා ළමුන්ගේ යම් පුද්ගලයෝ තුන්දෙනෙක්ගේ ඉරියව් අවස්ථා තුනක්. අපි දැන් බලමු මේ අවස්ථා තුන.
ඔව් දැන් බලන්න දැන් ඔයගලන්ට මම මේ දීලා තියෙනවා පින්තූර 3ක් දීලා තියෙනවා රූප සටහන් 3ක්. බලන්න මේකේ පළවෙනි රූප සටහනේ තියෙන්නේ මොකද්ද? පාද දෙක ඈත් කර මද වේලාවක් සිටගෙන සිටීම. ඊළඟට දෙවෙනි රූප සටහන බලන්න. පාද දෙක එක ළඟ තබාගෙන සිට ඉදිරියට බර වීම. ඊළඟට තුන්වෙනි රූප සටහනේ තියෙනවා තනි පාදයෙන් සිට දෙයක් දෙපසට විහිදුවා ඉදිරියට බර වීම. හොඳයි දුවේ පුතේ. දැන් බලමු අපි මේ පළවෙනි රූප සටහනේ ඉන්න පුද්ගලයා කොහොමද ඉන්නේ කියලා. එයා ඉන්නේ පාද දෙක ඊටාම සැහැල්ලුවෙන් තබාගෙන අත් දෙක පහළට හෙලලා ඉදිරිය බලාගෙන ඉන්නවා. එතකොට මේක ඊටාම සැහැල්ලු ඉරියව්වක්. දැන් මම හිතනවා දැන් ඕගොල්ලෝ මේක කරලා බැලුවොත් ඕගලන්ට දැනේ මේ ඉරියව්වෙන් අපිට කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා. දැන් ඔබට උගන්වන මම ඉන්නේ ඔය සැහැල්ලු ඉරියව්වේ. එතකොට ඒක ඇත්තට අපහසු ඉරියව්වක් නෙමෙයි. ඔව් පුතේ දැන් බලන්න දෙවෙනි රූප සටහනේ ඔබට පේන තියෙන දර්ශනය බලන්න. මේකෙදි මොකද කරන්නේ? මෙම පුද්ගලයා දනහිස් දෙක නොනමා පාද දෙක එක ළඟ තබාගෙන ඉදිරියට ඇලවෙනවා. මොකද මෙයාට වෙන්නේ? දැන් ඔයගොල්ලෝ කර බැලුවත් ඔයගලන්ටත් මේ අත්දැකීම ලබා ගන්න පුළුවන්. මේ පුද්ගලයා මේ විදියට ඉදිරියට නැමෙනවත් සමග මොකද වෙන්නේ? ක්ෂණිකව යාගේ එක පාදයක් ඉදිරියට තියනවා. ඇයි එයා එහෙම තියන්නේ? එයා තියන්නේ එයාගේ මේ ශරීරයෙන් එයාගේ ගිලිහි යන සම්බරතාවය ආරක්ෂා කරගන්න. එතකොට මේ සම්බරතාවය ආරක්ෂා කර ගැනීම සඳහා එයා පාදයක් ඉදිරියට තියනවා. මේකෙදි යම්කිසි ජීවයාන්ත්‍ර මූල ධර්මයක් එයා අනුගමනය කරනවා එයා නොදැනුවම. දැන් ඔබ කරත් ඔබ මේ පාදයේ තියනවා. නමුත් ඔබ මේ කරන්නේ මොකද්ද කියන එක ඔබ දැනගෙන සිටියේ නැහැ. ඒක තමයි අපි මේ පාඩමේ ඉදිරියට ඉගෙන ගන්න. ඊළඟට බලන්න තුන්වෙනි රූප සටහනේ. තුන්වෙනි රූප සටහනේ තියෙනවා කෙනෙක් දෑත් දෙපසට විහිදුවා ඉදිරියට ඇලවෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා මේ විදිහට ඇලවෙනකොට එයාගේ විරුද්ධ පැත්තේ තියෙන තමයි ඇලවෙන පැත්ත නෙමෙයි විරුද්ධ පැත්තේ තියෙන අත්සා පාද ඊට විරුද්ධ පැත්තට චලනය වෙනවා. එතකොට මේකෙදිත් වෙන්නේ මේ පුද්ගලයා මොකද මේ වැටෙන්න යනකොට තමන්ගේ ශරීරයේ යම් අංග චලන සිදු කරමින් එයාගේ සම්බරතාවය ආරක්ෂා කරගන්න එයා පෙළඹෙනවා. එතකොට මෙන්න මේ කාරණා මෙතෙන්දී යම් යම් ජීවයන්ට මූලධර්ම ටිකක් සිදු වෙනවා. අපි බලමු මෙන්න මේ ඉරියව් තුනට මේ අපි කතා කරමු මේ ඉරියව් තුනේට සිදුවෙන මොනවද ජීවයන්ට මූලධර්ම කියලා. අපි දැන් ඊළඟ ස්ලයිඩ් එකෙන් බලන්නේ ඒක. දැන් බලන්න පුතේ අපි ඉස්සෙල්ලා කතා කරපු ඉරියව් තුන සඳහා බලපානවා ප්‍රධාන ජීවයන්ට මූලධර්ම දෙකක්. ඒ තමයි ගුරුත්ව කේන්ද්‍රය සහ සමබරතාවය. ගුරුත්ව කේන්ද්‍රය සහ සමබරතාවය. එතකොට බලන්න මේ රූප සටහනේ ඔයගලන්ට පේනවා මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන රූප සටහන තමයි ඔය පුද්ගලයන් තුන්දෙනෙක් විවිධ ඉරියව් සමග ඉන්න අවස්ථාව තියෙන්නේ. එතකොට මේගොල්ලන්ගේ මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන තැන පොඩි ඩොට් එකකින් පෙන්නලා තියෙනවා. එතකොට ඒක එක තැනක නෙමෙයි තියෙන්නේ නේ. ඊට පස්සේ සමබරතාවයේ තියෙන එකත් අපි මේ සීසෝවක් භාවිතා කරමින් තමයි මේ සම්බරතාවය කියන ජීවයන්ට මූලධර්ම ඉගෙන ගන්න. හරි. දැන් අපි පවත්වන මේ ඉරියව් වල සෑම ඉරියව්වකටම මේ ගුරුත්ව කේන්ද්‍රය සහ සම්බරතාවය කියන ජීවයන්ට මූලධර්ම දෙකම බලපානවා. දැන් මේ ගුරුත්ව කේන්ද්‍රය සඳහා මේ රූප සටහනේ ඉන්න මේ පුද්ගලයන් තුන්දෙනා ඉරියව් තුනකට සිටින ඔබට පේනවා ඇති. එතකොට මේ ඉරියව් තුනේ ඒ පුද්ගලයන් තුන්දෙනාගේ ගුරුත්ව කේන්ද්‍ර පිහිටන්නේ වෙනස් ස්ථානයක. ඒකට හේතුව තමයි ඒගොල්ලන්ගේ චලන අනුව ඒ ගුරුත්ව කේන්ද්‍ර වෙනස් වෙන බව අපිට පැහැදිලි වෙනවා. ඊළඟට මේ සමබරතාවය සඳහා මම ඔයගලන්ට දීලා තියෙන මේ සීසෝව කියන උපකරණයේදී බලන්න මේ ඒකේ ඉන්න පුද්ගලයන් දෙදෙනාගේ සමාන බර තියෙන නිසා ඒ සීසෝව මේ සමබරව තියෙනවා. එතකොට අපි මෙන්න මේ කියන ජීවයන්ට මූලධර්ම දෙක ගැන තමයි අපි ඉදිරියට කතා කරන්නේ. එතකොට මුලින්ම මම ඔයගලන්ට කියලා දෙනවා මොකද්ද මේ ගුරුත්ව කේන්ද්‍රය කියන එක. අපි බලමු ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ මොකද්ද කියලා. බලන්න ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ ඕනම වස්තුවකට ගමන් මිනිසා අයිති වෙනවා ඒ වස්තුන් වලට ඕනෑම වස්තුවක මෙන්ම මිනිසාගේද සිරුරේ බර ක්‍රියා කරන ලක්ෂය. ඕනෑම පුද්ගලයෙක් නැත්නම් වස්තුවක බර ක්‍රියා කරන ලක්ෂය. එතකොට අපි බලමු මොනවද මේ බර කියන්නේ කියලා. දැන් ඕනම වස්තුවක් සෑදිලා තියෙන්නේ අංශු වලින්. මේ ජීවිතයේ තියෙන ඕනම වස්තුවක් සෑදිලා තියෙන අංශු වලින්. මේ අංශු වල බරක් තියෙනවා. එතකොට මේ ඕනම වස්තුවක් නැත්නම් මිනිසෙක් නැත්නම් පුද්ගලයෙක්
මේ අංශු එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ. ඒතකොට මේ අංශු ක්‍රියා කරන ලක්ෂයක් තියෙනවා. ඒ අංශු ක්‍රියා කරන ලක්ෂයට තමයි අපි ගුරුත්ව කේන්ද්‍රය කියලා කියන්නේ. හොඳයි. දැන් අපි ඊළඟට බලමු මේ ගුරුත්ව කේන්ද්‍රය කොහොමද මිනිසාගේ චලනත් එක්ක සම්බන්ධ වෙන්නේ කියලා. හොඳයි. අපි ඊළඟ අපි කතා කරන්නේ මේ මිනිසාගේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන ස්ථානය. හොඳයි අපි බලමු මේ මිනිසාගේ එහෙම නැත්නම් ජීවීන්ගේ මේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ මොන ස්ථානයකද කියන එක. දැන් මේකෙදී අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ මේ ඝන වස්තුවක් වගේ නෙමෙයි ජීවියෙක් කියන්නේ. ජීවියෙක්ගේ විවිධ අවයව තියෙනවා. එතකොට මේ අවයව වල බර තියෙනවා. එතකොට මේ බර අපි වෙනස් කිරීමේදී මේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙනවා. ඒ නිසා මතක තියාගන්න මිනිසාගේ කිසිම අවස්ථාවක නැත්නම් ජීවියාගේ කිසිම අවස්ථාවක මේ ගුරුත්ව කේන්ද්‍රය එක ස්ථානයක පිහිටන්නේ නැහැ. හරි. අපි බලමු මේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන ස්ථාන. අපි සාමාන්‍යයෙන් පුද්ගලයෙක් පහසුවෙන් ඉන්නකොට පහළට හෙලලා පහසුවෙන් ඉන්නකොට ඔහුගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ අපි සාමාන්‍ය දැනගෙන තියෙන්නේ නාභියට ආසන්නයෙන් තියෙනවා කියලා. නමුත් මේ ගණනය කිරීමක් මගින් හොයාගෙන තියෙනවා සාමාන්‍ය පුද්ගලයෙකුගේ උසින් එයාගේ පතුලේ සිට ඉහළට 56ක් උසින් තමයි මේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ. එතකොට මේක පුද්ගලයාට වෙනස් වෙනවා. මොකද ඔහුගේ උස අනුව ඔහුගේ පාදවල උස අනුව මේක වෙනස් වෙනවා. ඒ වගේම තමයි කාන්තාවන් සහ පිරිමින්ගේ මේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටීම වෙනස් වෙනවා. මේකට හේතුව තමයි පිරිමි පුද්ගලයන්ගේ උරහිස් පළල් වීමත් ගැහැණු අයගේ උකුල පළල් වීමත් මේ කාරණේ නිසා මේ අයගේ බර විහිදීම වෙනස් වෙනවා. ඒ වගේම තමයි පොඩි දරුවන්ගේ. ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ වගේ පොඩි අයගේ ඕටත් වඩා පොඩි අයගේ නේද? ඒගොල්ලෝ තාම වර්ධනය වෙමින් පවතින ළමයි. ඒතර වර්ධනය වෙමින් ඉන්න ළමයි ඒගොල්ලන්ගේ ශරීර නියමාකාරයෙන් වර්ධනය වෙලා නැත්නම් ඒගොල්ලන්ගේ මේ 56 කියන ප්‍රමාණය එන්නේ නැහැ. ඊළඟට අපි බලමු මේ වගේම තමයි මේ ඝන වස්තුවක් බැලුවාම මේකට මේ අවයව නැහැ නේද? සෙලවෙන අවයව කොටස් නැහැ. ඒක නිසා මේ ඝන වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය එකම ස්ථානයක පවතිනවා. ඒක මේ රූප සටහනේ ඔයගලන්ට පේනවා. අපි ගෝලයක් ගත්තොත් නැත්නම් කේතුවක් නැත්නම් ඝන වස්තුවක් ගත්තොත් එම ඝන වස්තුවේ ගුරුත්ව කේන්ද්‍රය ඕනම අවස්ථාවක ඒ කියන්නේ ඒ වස්තුව ඕනම අවස්ථාවකදී ඒ ගුරුත්ව කේන්ද්‍රය එකම ස්ථානයක පිහිටනවා. හොඳයි. දැන් අපි බලමු අපි කතා කරා දැන් කොහොමද මේ චලනය වෙන වස්තුවක සහ ඝන වස්තුවක ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි මේ චලනය වෙන වස්තුවක ඒ චලනය වෙන වස්තුවේ ඉරියව් වෙනස් වීම තුළින් කොහොමද මේ ගුරුත්ව කේන්ද්‍රය වෙනස් වෙන්නේ කියලා අපි බලමු දැන් ඊළඟට. දැන් අපිට මේ රූප සටහනේ පේනවා අත් පහළට හෙලා ඉන්න විට මේ පුද්ගලයාගේ ගුරුත්ව කේන්ද්‍රය මම ඔය ඩොට් එකකින් පෙන්නලා තියෙන ගුරුත්ව කේන්ද්‍රය. එතකොට මේ ගුරුත්ව කේන්ද්‍රය පිහිටන්නේ කොහොමද? අත් පල්ලෙහාට හෙල්ලලා තියෙනකොට. ඊළඟට අත් ඉහළට එසවීමේදී එයාගේ ගුරුත්ව කේන්ද්‍රය ඉහළට ගමන් කරනවා. ඒ වගේම තමයි එයා අත් දෙක පල්ලෙහාට දාලා එයා ඉනේ නැමුණට පස්සේ ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට එනවා. මේක සමහර අවස්ථාවලදී ඔයගලන්ට පේනවා ඇති මේ ගුරුත්ව කේන්ද්‍රය ශරීරයෙන් එළියට පිහිටනවා. දැන් අපේ බර ක්‍රියාත්මක වෙන ආකාරය අනුව. දැන් අපේ ශරීරයේ අංගවල අපේ අවයවවල තියෙන බර අණුව තමයි මේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටන ස්ථානය තීරණය වෙන්නේ. ඒක නිසා ඔයගොල්ලෝ මතක තියාගන්න සමහර ඉරියව්වලදී අපේ ගුරුත්ව කේන්ද්‍රය ශරීරයෙන් පිටත් පිහිටනවා. ඒක තමයි අපිට මේ ක්‍රීඩා ඉසව්වලදී අපි භාවිතා කරන සමහර ක්‍රීඩා ඉසව්වලදී මේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම අපිට ඉතා වැදගත් වෙන අවස්ථා තියෙනවා. right. අපි ඊළඟට බලමු ඊළඟ ජීවයාන්ත්‍ර මූලධර්මය මොකක්ද කියලා. ඊළඟ ජීවයාන්ත්‍ර මූලධර්මය තමයි සමබරතාවය. එතකොට සමබරතාවය කියන්නේ මොකක්ද? සමබරතාවය කියලා කියන්නේ කිසියම් වස්තුවක් මත ක්‍රියා කරන සියලුම බලවල සංප්‍රයුක්තය ශූන්‍ය නම් එම වස්තුව නිශ්චල හෝ සම්බරව පවතිනවා. මේක තමයි අපි සම්බරතාවය හඳුනා ගැනීම මේ ආකාරයට තමයි සිදු කරන්නේ. එතකොට මේ ඕනම වස්තුවක් ඒක ඒ වස්තුව මත ක්‍රියා කරන බලවල සංප්‍රයුක්තය ශූන්‍ය නම් ඒ වස්තුව එක්ක නිශ්චලව තියෙනවා එහෙම නැත්නම් සම්බරව පවතිනවා. දැන් මේ සඳහා මම හොඳ උදාහරණයක් ඔයගලන්ට ගෙනාවා. ඒ තමයි මොකද්ද? සීසෝව. අපි බලමු මේක ගැන. මේ තියෙන්නේ පළවෙනි රූප සටහනේ තියෙන්නේ සීසෝවක්
කොහොමද පැවැත්වෙන්නේ කියන එක. අපි සීසෝවක් නිර්මාණය කරන්නේ ආධාරකයක් මත සවි කරන ලද හරස් දණ්ඩක් ආධාරයෙන්. එතකොට මේ ආධාරකයට හරස් දණ්ඩ සවි කරන්නේ ඒ හරස් දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රය පීඩන ස්ථානයේ. මොකද ගුරුත්ව කේන්ද්‍රයේ සිට දෙපැත්තට තියෙන ඒ දණ්ඩේ බර සමානයි. එතකොට මේ සීසෝවේ තියෙන මේ හරස් දණ්ඩේ තියෙන ගුරුත්ව කේන්ද්‍රයේ සිට දෙපැත්තට තියෙන බර සමානයි. එතකොට මේ හරස් දණ්ඩ සමබරව පවතිනවා. දැන් බලන්න මේ හරස් දණ්ඩට අපි සීසෝව පදිනවා දෙපැත්තට දෙන්නෙක් දාලා තියෙනවා සමාන බර තියෙන දෙන්නෙක්. එතකොට මේ සීසෝව සමබරව තියෙනවා. ඒ කියන්නේ මේ සීසෝවේ ඉන්න දෙන්නාගේ බර සමාන වුණාම ඒ බලවල සම්ප්‍රයුක්තය ශූන්‍ය වෙලා. ශූන්‍ය වුණාම මොකද වෙන්නේ? ඒ දණ්ඩ සමබරව තියෙනවා. දැන් ඊළඟ රූප සටහන ඔයගොල්ලෝ බලන්න. ඊළඟ රූප සටහනේ එක පැත්තක බර වැඩි වෙලා තියෙනවා. එක පැත්තක බර වැඩි වුණාම පස්සේ මොකද වෙන්නේ? ඒ පැත්ත පල්ලෙහාට ගමන් කරනවා. මොකද මේ බලවල සම්ප්‍රයුක්තය ශූන්‍ය නැහැ. එක පැත්තකට බර වැඩි වෙලා නේ. ඕක තමයි සම්බරතාවය අපේ නැතිවීමට බලපාන කරුණ. හොඳයි දුවේ පුතේ අපි දැන් බලමු මේ සමබරතාවය සඳහා මේ තියෙන උදාහරණය මොකක්ද කියලා. සම්බරතාවය සඳහා මම දීලා තියෙනවා මේ සීසෝවක දර්ශනයක්. එතකොට මේ සීසෝවක් කොහොමද නිර්මාණය වෙන්නේ? සීසෝවක් නිර්මාණය වෙන්නේ ආධාරකයක් මැදින් හරස් දණ්ඩක් සවි කිරීමෙන්. එතකොට මේ හරස් දණ්ඩ සවි කරන්නේ ඒ හරස් දණ්ඩේ ගුරුත්ව කේන්ද්‍රයෙන්. ඒ කියන්නේ හරස් දණ්ඩ සවි වෙලා තියෙන ස්ථානයේ සිට දෙපසට තියෙන ඒ දණ්ඩේ බර සමානයි. ඒ වගේම තමයි දැන් මේ රූප සටහනේ අනුව මේ පුද්ගලයෝ දෙන්නෙක් ළමයි දෙන්නෙක් මේක මත ඉන්නවා. ඒතර මේ ළමයි දෙන්නාගේ බර සමාන නිසා මේ හරස් දණ්ඩ සමබරව තියෙනවා. ඒතර මේ සම්බරව තියෙන්න හේතුව තමයි මේ දෙපැත්තේටම තියෙන බලවල සම්ප්‍රයුක්තය ශූන්‍ය වීම. දැන් අපි ඊළඟට බලමු මේ එක පැත්තකට බර වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා. දැන් බලන්න මේ රූප සටහනේ තියෙනවා අපි මේ සීසෝවට දෙවෙනි රූප සටහනේ තියෙන මේ සීසෝවට එක පැත්තකට අපි බර වැඩි කරලා තියෙනවා. ඒ බර වැඩි වුණාම මොකද වෙන්නේ? එක පැත්තක තියෙන අර සම්බරතාවය නැති වෙලා එක පැත්තක් උඩ යනවා අනිත් පැත්ත පහත් වෙනවා. ඔබට පේනව නේද? ඔබ දැන් සීසෝවක් පැද්දනම් ඔබ මේ විදිහට කරලා ඇති. එතකොට මේ සමබරතාවය සඳහා බලපාන මෙන්න මේ බලවල සම්ප්‍රයුක්තය ගැන දැන් ඔබට අවබෝධයක් ඇති කියලා මම විශ්වාස කරනවා. දැන් අපි බලමු මේම සමබරතාවය සඳහා බලපාන සාධක කීපයක් තියෙනවා. ඒවා මොනවද කියලා. ඔව් බලන්න දුවේ පුතේ සම්බරතාවය පවත්වා ගැනීමදී ඉවහල් වෙන සාධක. ඒකේ මුලින්ම මම දීලා තියෙනවා ගුරුත්ව රේඛාව ආධාරක පතුල සීමාවේ පිහිටීම. එතකොට මෙතෙන්දී ගුරුත්ව රේඛාව කියන්නේ මොකක්ද? ගුරුත්ව රේඛාව කියන්නේ දැන් අපි ගුරුත්ව කේන්ද්‍රය ඔබ ඉගෙනගෙන තියෙනවා. ගුරුත්ව කේන්ද්‍රය දැන් පුද්ගලයෙක් සාමාන්‍යයෙන් හිටගෙන ඉන්න අවස්ථාවේදී ගුරුත්ව කේන්ද්‍රය පිහිටන ඒ ගුරුත්ව කේන්ද්‍රය හරහා සිරස්ස අඳින රේඛාව තමයි ගුරුත්ව රේඛාව කියලා කියන්නේ. එතකොට එන්නේ රේඛාව කෙලින් අපගේ ආධාරක පතුල පිහිටීමෙන් අපේ සම්බරතාවය රැක ගන්න පුළුවන්. ඊළඟට බලන්න ගුරුත්ව කේන්ද්‍රයට පොළවේ සිට ඇති උස අඩු වීම. ඒකත් මේ සම්බරතාවය සඳහා බලපාන සාධකයක්. ඊළඟ කාරණාව තමයි ආධාරක පතුල විශාල වීම. ආධාරක පතුල කියලා කියන්නේ අපි පොළවේ සිටගෙන ඉන්න කොට පුද්ගලයන් නම් පොළවේ සිටගෙන ඉන්නකොට එයාගේ පතුල පීඩන සීමාව. ඊළඟ එක තමයි ශාරීරික අවයව විරුද්ධ දිශාවට චලනය කිරීම. අපේ ශරීරයේ අවයව විවිධ දිශාවලට චලනය කිරීම. අනිත් එක තමයි බලයක් බාහිර බලයක් දෙසට තම සිරුර නැඹුරු කිරීම. එතකොට මෙන්න මේ කියන කාරණා ගැන අපි දැන් පොඩ්ඩක් විස්තරාත්මකව කතා කරමු. හොඳයි. දැන් ඊළඟට අපි යමු මේ ගුරුත්ව රේඛාව ආධාර පතුල සීමාවේ පිහිටීම කියන සම්බරතාවය සඳහා බලපාන සාධකය ගැන ඉගෙන ගන්න. දැන් බලන්න පළවෙනි රූප සටහනේ මම ඔයගලන්ට දීලා තියෙනවා මේ ගුරුත්ව රේඛාව කියන්නේ මොකක්ද කියන එක. නේද? ගුරුත්ව කේන්ද්‍රය හරහා වැටලා තියෙන රේඛාව. ඊළඟට බලන්න දෙවෙනි රූප සටහනේ අර මම ඔයගලන්ට මුලින්ම පාඩමේදී මතක් කරා මේ පුද්ගලයේ පාද දෙක එක ළඟ තබාගෙන ධනේස් නොනමා ඉදිරියට ඇලවුනොත් මොකද වෙන්නේ? එතකොට අන්නේ අවස්ථාවේදී බලන්න මේ රතු පාටින් මේ ගුරුත්ව කේන්ද්‍රය හරහා ගිහිල්ලා තියෙන ගුරුත්ව රේඛාව. එතකොට මේ රේඛාවේ මේ ඉදිරියට ඇලවීමේදී මේ රේඛාව ආධාරක පතුලෙන් එළියට යනවා. ඔබට හොඳට පේනවා ඇති අපි කෙලින් ඉන්නකොට ගුරුත්ව රේඛාව ආධාරක පතුල කෙලින් තියෙනවා. අපි ඇලවීමේදී මොකද වෙන්නේ? ගුරුත්ව රේඛාව ආධාරක පතුලෙන්
එළියට යනවා. අන්න ඒ අවස්ථාවේ මොකද වෙන්නේ? අපගේ සම්බරතාවය බිඳී යනවා. එතකොට මම කිව්වා ඔයගලන්ට මේ සම්බරතාවය බිඳී යනකොට අපි මොකද කරන්න ඕනේ? අපි කරන්නේ අපේ පාදේ ඉබේම ඉදිරියට යනවා. ඉබේම ඉදිරියට ගිහිල්ලා අපි ඒ නැති වෙච්ච සම්බරතාවය ආරක්ෂා කරගන්නවා. එතකොට මේ ඉදිරියට පාද දැබීම මොකද කරන්නේ? අපේ ආධාරක පතුල වැඩි කරලා අර ගුරුත්ව කේන්ද්‍රයේ ආධාරක පතුල මතට වට ගන්නවා. ඒකෙන් අපි සම්බරතාවය රැකෙනවා. හොඳයි. දැන් අපි මම ඔයගලන්ට තවත් උදාහරණයක් දීලා තියෙනවා. මේ ආධාරක පතුල සීමාවේ ගුරුත්ව කේන්ද්‍රයේ පිහිටීම කියන ලක්ෂණය පෙන්වන්න. හොඳයි බලමු මේ රූප සටහනේ තියෙනවා ජිම්නාස්ටික් ක්‍රීඩාවේ අත්හිටුම අපි නන්නම් කියනවා හෑන්ඩ් ස්ටෑන්ඩ් එක කියලා. ඉන්න ක්‍රීඩිකාවක් ඉන්නේ මේ බැලන්සින් බීම් එක. නැත්නම් සමබර දණ්ඩේදී එයා අත්හිටුම සිටින වෙලාවේදී බලන්න මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ මේ කළු තිතකින් පෙන්නලා තියෙනවා. ඊළඟට මේ YY රේඛාව තමයි ගුරුත්ව රේඛාව වශයෙන් තියෙන්නේ. ඒතර බලන්න මේ Y රේඛාව තියෙන්නේ මේ ක්‍රීඩිකාවගේ අත් දෙක අතර. ඒ කියන්නේ ආධාරක පාදය අතර තමයි තියෙන්නේ. මේ ආධාරක පාදයේ අතර මේ ගුරුත්ව රේඛාව තියාගෙන සිටීමෙන් එයාගේ සම්බරතාවය හොඳින් ආරක්ෂා කර ගැනීම හැකියාව තියෙනවා. හොඳයි අපි ඊළඟට බලමු සම්බරතාවය සඳහා බලපාන ඊළඟ කාරණය. හොඳයි මේක තමයි ගුරුත්ව කේන්ද්‍රයේ පොළවේ සිට ඇති උස අඩුවීම. දැන් මේ ඕනම පුද්ගලයෙක් එයාගේ සමබරතාවය රැකෙන්නේ පොළවේ සිට තියෙන උස අඩු වුණාම. දැන් මම උදාහරණයක් වශයෙන් ඔයගලන්ට දීලා තියෙනවා බාස්කට් බෝල් ක්‍රීඩකයෙක් සහ යගුලිය විසිකිරීමේ ක්‍රීඩකයෙක්. එතකොට මේ බාස්කට් බෝල් කියන ක්‍රීඩකයා ඒ පන්දුව අතේ ඇතිව එයා කරන්නේ මොකද්ද? මේ පන්දුව විසි කරන්නේ බොහෝ විට බාස්කට් බෝල් ක්‍රීඩකයා පන්දුව විසි කිරීමේදී එයා උඩ පැනලා තමයි විසි කරන්නේ. එතකොට මෙයා මේ උඩ පැනීම සඳහා පාද දෙක පල්ලෙහාට ගේනවා. පාද දෙක ධනේශලින් නමලා පහළට ගෙනීමේදී එයාගේ ගුරුත්ව කේන්ද්‍රය පහළට එනවා. එතකොට එයාට මේ පැනීම සඳහා හොඳ ජවයක් ලබා ගැනීමට හොඳ බලයක් ඇති වෙනවා. ඊළඟට යගුලිය විසිකිරීමේ ක්‍රීඩකයා මේ සූදානම් වෙන්නේ භ්‍රමණ ක්‍රමයට යගුලිය විසි කරන්න. එතකොට භ්‍රමණ ක්‍රමයට යගුලිය විසිකිරීමේදී එයා මේ කවය තුල භ්‍රමණය වීමක් සිදු කරන්න ඕනේ. ඒක සඳහා එයා බලය උපදවා ගැනීමට එයා ධන ඉස්සලින් නැමී පාත් වෙලා මේ ගුරුත්ව කේන්ද්‍රයේ පල්ලෙහාට ගිහිල්ලා තමන්ගේ බලය උපදවා ගැනීම සඳහා කැරකැවීම සිදු කරනවා. ඔබට පැහැදිලි වෙනවා ඇති මේ අවස්ථා දෙකේදීම මේ ක්‍රීඩකයෝ දෙදෙනා තමන්ගේ ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට ගෙන යාම මගින් තමන්ට යොදා ගැනීමට අවශ්‍ය බලය නිපදවා ගැනීම සඳහා හොඳ සම්බරතාවයක් ඇති කරගෙන තියෙනවා. ඒ තුලින් ඒගොල්ලන්ගේ ඊළඟට ඒගොල්ලෝ යොමු වෙන දක්ෂතාවය සඳහා හොඳ ස්ථායීතාවයක් ඒගොල්ලෝ සකස් කරගෙන තියෙනවා. හොඳයි. අපි ඊළඟට බලමු ඊළඟ මේ සම්බරතාවය පවත්වා ගැනීම සඳහා බලපාන ඊළඟ කාරණය මොකක්ද කියලා. ඊළඟ කාරණය තමයි ආධාරක පතුල විශාල වීම. දැන් ආධාරක පතුල විශාල වීම කියන කාරණයට මම ඔයගලන්ට ඔට ඉස්සෙල්ලත් එක අවස්ථාවක් පෙන්නුවා. මොකක්ද අර පාද දෙක එක ළඟ තබාගෙන ඉඳලා ඉදිරියට ඇලවුනහම මොකද වෙන්නේ? එයා ඉදිරියට පාදේ තියනවා නේද? ඉදිරියට පාදේ තියලා මොකද එයා කරන්නේ? එයාගේ ආධාරක පතුල විශාල කරගන්නවා. ඒ වගේම තමයි එයා දැන් මේ රූප සටහනේ ඔයගලන්ට පේනවා බර උසලන ක්‍රීඩකයෙක්. එතකොට මේ බර උසලන ක්‍රීඩකයා මේ කරන්නේ මේ ක්ලීන් ඇන්ඩ් ජර්ක් කියන මේ ශිල්පීය ක්‍රමය. එතකොට මේ ශිල්පීය ක්‍රමයේදී ක්‍රීඩකයා එක්වරක් බර තමන්ගේ ධනේස් දක්වා ඔසවාගෙන ඊළඟට ක්ෂණිකව එයා බර ඉහළට ගෙන යාමේදී යාගේ ආධාරක පතුල විශාල කරගන්නවා. ඒ තුලින් එයාට පුළුවන් වෙනවා හොඳ සමබරතාවයක් රැකගෙන තමන්ගේ ඒ යොදන බලය යොදන්න. දැන් ඔබට වැටෙනවා ඇති මේ ආධාරක පතුල විශාල කර ගැනීම නිසා එයාට ඇති වෙන පහසුව මොකක්ද කියන එක. හොඳයි. ඊළඟට අපි බලමු ඊළඟ මේ සම්බරතාවය රැක ගැනීම සඳහා බලපාන ඊළඟ කාරණය මොකක්ද කියලා. සම්බරතාවය සඳහා බලපාන ඊළඟ සාධකය තමයි ශාරීරික අවයව විරුද්ධ දිශාවට චලනය කිරීම. දැන් මේකත් අපි අර මුලදී අපි කතා කරපු අර අත් දෙක දෙපසට විහිදුවලා ඉදිරියට ඇලවෙනකොට එයා මොකද කරන්නේ? එයාගේ ශරීරයේ තියෙන අනික් අවයව විරුද්ධ දිශාවට චලනය කරනවා. ඒ තුලින් එයා මොකද කරන්නේ? එයාගේ සම්බරතාවය රැක ගන්නවා. එතකොට මෙතනදී වෙන්නේත් ඒක තමයි. බලන්න මේ නෙට්බෝල් ක්‍රීඩිකාවන් දෙදෙනා මේ කහපාට
ජර්සි අඳන් ඉන්න ක්‍රීඩිකාව මේ බෝලේ දෙසට යොමු වෙනකොට එයාගේ සම්බරතාවය රැක ගැනීම සඳහා එයා මොකද කරන්නේ? එයාගේ අත සහ පාදය ඊට විරුද්ධ දිශාවට චලනය කරනවා. ඒ තුලින් පුළුවන් එයාට එයාගේ සම්බරතාවය රැකගෙන මේ අනිත් ක්‍රීඩකයාගේ ඇඟට වැටෙන්නේ නැතුව එයාගේ ශරීරය පාලනය කරගන්න. හොඳයි. ඊළඟට බලමු අපි ඊළඟ ලක්ෂණය මොකක්ද කියන එක. ඊළඟට තියෙන්නේ බාහිර බලයක් දෙසට සිරුර නැඹුරු කිරීම. එතකොට මේ අපි ඕනම චලනයක් සිදු කිරීමේදී අපි ඒ බාහිර බලයක් අපි දෙසට එනකොට අපි ඒ බලය දෙසට යොමු වීම තුළින් අපේ සම්බරතාවය රැක ගන්න පුළුවන්. හොඳයි. අපි බලමු දැන් මේ අවස්ථාවේදී මේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඉන්නවා නෙට්බෝල් ක්‍රීඩිකාවන් දෙදෙනෙක්. මේ ක්‍රීඩිකාවන් දෙදෙනා බාහිර බලයක්. ඒ කියන්නේ තමන් වෙතට එන පන්දුව දෙසට යොමු වෙලා පන්දුව ලබා ගන්න යනවා. එහෙම නැතුව මේ ක්‍රීඩිකාවන් දෙදෙනා පන්දුව එන දිශාවට විරුද්ධ දිශාවට චලනය වෙලා පන්දුව ගන්න ගියොත් සමහර විට ඒ පන්දුව එන වේගය, ඒ බලය වැඩි වුණොත් එහෙම තමන්ට පාලනය කරගන්න බැරුව තමන්ව වැටෙන්න පුළුවන්. එම නිසා හැමතිස්සෙම අපි බාහිර බලය දෙසට අපේ ශරීරය යොමු කිරීම තුළින් අපිට පුළුවන් වෙනවා මේ බර පාලනය කරගෙන යන්න. හොඳයි. දැන් අපි බලමු ඊළඟට මේ ජීවයාන්ට මූලධර්ම වලට අනුව නිවැරදි ඉරියව් පවත්වා ගැනීමේ අවස්ථා මොනවද කියන එක. දැන් මම ඔයගලන්ට දීලා තියෙනවා මේකේ අවස්ථා 4ක්. මොනවද? ජාතික කොඩිය ඔසවන අවස්ථාව. කොහොමද අපි ඉන්නේ? අපි ඉන්නේ සීරුවෙන් නේ. බොහෝ විට සීරුවෙන් ඉන්නෝ. ඒ සිටගෙන ඉන්න අවස්ථාව. අපි බලන ඊළඟට තියෙනවා පන්ති කාමරේ ඉගෙනුම් අවස්ථාව. මේ අවස්ථාවේදී මොකද කරන්නේ? අපි මේසයක් පුටුවක් භාවිතා කරලා ඉඳගෙන එම ක්‍රියාවලිය කරන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඊළඟට තියෙනවා මල්ල ක්‍රීඩා. බලන්න මල්ල ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක් ඇවිදීම කරනවා, දිවීම කරනවා, පැනීම කරනවා, විසිකිරීම කරනවා. ඔයගේ ක්‍රියාකාරකම් කරනවා. එතකොට මේ අවස්ථාවවලදී කොහොමද අපි ශරීරය පවත්වා ගන්නේ කියන එකත් අපි ඉදිරියට කතා කරනවා. ඊළඟට වැතිරීම. වැතිරීම කියන්නේ අපි බොහෝ විට මේ නිදා ගන්න අවස්ථාව. તો නිදා ගන්න අවස්ථාවත් අපි විවිධ ආකාරයෙන් කරනවා නේ. දැන් ඔයගොල්ලෝ නිදා ගන්නකොට ඔයගොල්ලෝ උඩ බෙලිය අතර නිදා ගන්නවා. මුණින් අතර නිදා ගන්නවා. පැත්තට නිදා ගන්නවා නේද? මේ වගේ විවිධ ඉරියව් භාවිතා කරමින් අපි නිදා ගැනීම සිදු කරනවා. ඒතර මේ වගේ චලන අපි නිවැරදිව කරන්න ඕනේ. ඒක තමයි අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ අපි කරගෙන යන මේ ඉරියව් නිවැරදිව සිදු කරන්න ඕනේ. අපි බලමු දැන් ඊළඟට කොහොමද අපි මේ එක් එක් ඉරියව්ව නිවැරදිව පවත්වාගෙන යන්නේ. ඒ පවත්වාගෙන යාමේදී අපි කොහොමද අපේ ශරීරයේ එක් එක් අංග පිහිටුවා ගන්නේ කියලා අපි දැන් බලමු. හොඳයි. දැන් මම ඊළඟට ඔයගලන්ට දෙන්නේ ජීවයාන්ට මූලධර්ම වලට අනුව විවිධ ඉරියව් පවත්වා ගැනීම. ජීවයාන්ට මූලධර්ම වලට අනුව විවිධ ඉරියව් පවත්වාගෙන යාමේ කියන මාතෘකාව යටතේ කතා කරනවා සිටගෙන සිටීම. දැන් බලන්න අපි මේ පොඩි කාලේ ඉඳන් කරන ඉරියව්වක් නේ සිටගෙන සිටීම. දැන් අපි බලන්න ඕනේ අපි මේ සිටගෙන සිටීම කියන ඉරියව්ව මේ අපි නිවැරදිව කරාද? දැන් මෙතෙක් කල් දැන් ඔබ සිටගෙන සිටීමට දැන් අපිට පොඩි කාලේ අපිට සිටගෙන ඉන්න බෑනේ නේ. අපි සිටගෙන ඉන්න අපි පුරුදු වෙන්න ඕනේ. අපි ඉඳ ගන්න පුරුදු වෙන්න ඕනේ. අපේ පුරුදු නැහැ කියන්නේ මොකද්ද? අපේ සමබරතාවය ආරක්ෂා කරගෙන අපි සිටගෙන සිටීම සඳහා යම් පුහුණුවක් ලබන්න ඕනේ. පුහුණුව ලබනවා කියන්නේ සම්බරතාවයට පුරුදු වෙනවා. එතකොට මේ සිටගෙන සිටනකොට අපිට තියෙන අපි කොහොමද ඉන්නේ? බලන්න පළවෙනි කාරණේ තමයි සිජු කාය විලාසයක් පවත්වාගෙන යාම. සිජු කාය විලාසයක් කියන්නේ මොකද්ද? සිජු කාය විලාසයක් කියලා කියන්නේ මේ හිටගෙන ඉන්නකොට අපි පාද දෙකට සමබරව අපේ ශරීරය බර දෙන්න ඕනේ. ඊළඟට හිස, උරහිස, උකුල කියන ස්ථාන සල්ල රේඛාවක තියෙන්න ඕනේ. එතකොට එහෙම ඉන්නකොට අපේ මේ කොඳු යට පෙළට එන පීඩනය අඩු කරගන්න පුළුවන්. ඊළඟට දෙයත් දෙපසට හෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි සාමාන්‍ය හිටගෙන ඉන්න අවස්ථාවක නම් අපි දෙයත් දෙපසට හෙලා තියෙනවා. ඊළඟට ශරීරයේ බර පාද දෙකට සමබරව දෙන්න ඕනේ. දැන් සමහරලාට සමහර අය ඉන්නවා එක පාදයකට විතරක් බර දීලා. සමහරලාට ධනේස් නමාගෙන ඉන්නවා නේද? ඒතකොට ඒ වගේ අවස්ථාවල අපිට වැඩි වෙලාවක් සිටගෙන ඉන්න බෑ. ඒ නිසා අපි හැමතිස්සෙම අපි පාද දෙකටම අපි වැඩි වෙලාවක් සිටගෙන ඉඳීමේදී පාද දෙකටම සමානව බර දෙන්න ඕනේ. ඊළඟට පාද දෙකේ පළල අපි පාද දෙක උරහිස් මට්ටමට
පවත්වාගෙන යන්න ඕනේ. උරහිස් මට්ටමේ පල්ලට පාද දෙක තියාගෙන හිටියොත් අපිට වැඩි වෙලාවක් සිටගෙන ඉන්න පුළුවන්. හොඳයි. මේ සිටගෙන සිටීමේ තවත් ඉරියව් තියෙනවා. දැන් මම ඔයගලන්ට ඉස්සෙල්ලත් කතා කරා. මොනවද? සීරුවෙන් සිටීම, පහසුවෙන් සිටීම, සිත්සේ සිටීම. මේවා අපි විවිධ අවස්ථාවලදී කතා කරනවා නේ. දැන් අපි ජාතික ගීය ගායනා කරනකොට අපි සීරුවෙන් ඉන්නවා. නේ? ඊළඟට අපි මොකක් හරි රැස්වීමකදී අපි ඒ රැස්වීමට වැඩි වෙලාවක් ගත කරනකොට අපි පහසුවෙන් ඉන්නවා. ඊළඟට තවත් අවස්ථාවල අපි දිගටම ඉන්නවා නම් අපි සිත්සේ ඉන්නවා නේ. එතකොට මේ වගේ මේ සෑම අවස්ථාවකදීම අපි මේ කියන ලක්ෂණ අනිවාර්යෙන් අනුගමනය කරන්න ඕනේ. මොනවද මේ ලක්ෂණ? අපි සුජු කාය විලාසයක් පවත්වාගෙන යන්න ඕනේ. ඊළඟට අපි පාද දෙකට සමබරව බර ලබා දෙන්න ඕනේ. ඊළඟට දෑත් ඒ නියමාකාරයෙන් අපි ඉන්න ඉරියව්ව අනුව අපි දෑත් සකස් කරගෙන සිටින්න ඕනේ. හොඳයි. දැන් අපි ඊළඟට බලමු ඊළඟ ඉරියව්ව මොකක්ද කියලා. ඊළඟ ඉරියව්ව තමයි වාඩි වී සිටීම. නිවරදිව වාඩි වෙන්නේ කොහොමද? හොඳයි අපි බලමු කොහොමද නිවරදිව වාඩි වී සිටින්නේ කියලා. මේ සඳහා අපි පුටුවක වාඩි වීම තමයි මෙතෙන්දී අපි මම ඔයගලන්ට කියලා දෙන්නේ. පුටුවක වාඩි වී සිටීමේදී අපි ප්‍රධාන වශයෙන් හිතන්න ඕන දෙයක් තමයි මොකද්ද මේ පුටුව නිවරදිව තියෙන්න ඕනේ. පුටුව නිවරදිව කියන්නේ පුටුවේ සමබරව ඒ ඇඳ සහ ඒ වාඩි වෙන සීට් එක අංශක 90ක ආකාරයට තියෙන්න ඕනේ. ඒ වගේම තමයි අපි මේ ඉඳගෙන ඉන්නකොට මේ කොන්ද සිජුව තබා ගන්න ඕනේ. මොකද්ද මේ කොන්ද සිජු වෙනවා කියන්නේ? ඒකෙත් අර විදිය තමයි. මම අර සිටගෙන ඉන්නකොට කියපු ආකාරයට තමයි කොහමද හිස, උරහිස සහ උකුල කියන ස්ථාන එක සරල රේඛාවක තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි කියනවා මේ පුටුවට කෙලින්. හිස, උරහිස, උකුල කියන ස්ථාන පුටුව ඇඳට කෙලින්. එහෙම නැත්නම් සරල රේඛාවක තියෙන්න ඕනේ. ඊළඟට උකුල, දණහිස සහ වලලු කර. උකුල, දණහිස සහ වලලු කර කියන ස්ථාන අංශක 90කින් නැවිලා තියෙනවා. උකුලෙන් අපි අංශක 90ක් නැමෙන්න ඕනේ. ඊළඟට ආයි දණහිසෙන් අංශක 90ක් නැමෙන්න ඕනේ. ඒ වගේම තමයි වලලු කරෙන් අංශක 90ක් නැමෙන්න ඕනේ. ඒතර අපි නිවැරදි පුටුවක ඉන්නවා නම් ඒ විදිහට අපේ ශරීර අංග පවත්වාගෙන යන්න ඕනේ. ඊළඟේ කාරණේ තමයි අපි පතුල පොළවේ වදින්න ඕනේ. දැන් ඔයගොල්ලෝ බලන්න ඔයගොල්ලෝ පන්තියේක ඉඳගෙන ඉන්නකොට මේ කියන ආකාරයේ ඉන්නවද? නේද? තාම වැදගත් ඒක තමයි. ඔයගොල්ලෝ පන්තියක ඉඳගෙන ඉන්නකොට සමහර විට මේ උකුල මේ හිස, උරහිස සහ උකුල කියන කොටස් සරල රේඛාව තියෙන්නේ නැහැ බොහෝ විට නේ. ඊළඟට එයාගේ පතුල බිම තියෙනවද? ඊළඟට උකුල, දණහිස සහ වල්ලු කර කියන ස්ථාන වලින් අංශක 90කින් නැවිලා තියෙනවද? අන්න ඒවා ගැන අවධානය අපි යොමු කරන්න ඕනේ. එහෙම යොමු කරොත් අපිට පුළුවන් වෙනවා නිවර්දිව ඉඳගෙන ඉන්න. හොඳයි. නිවර්දිව ඉඳගෙන සිටීමේදී අපි භාවිතා කරන ක්‍රමවේදය ඕක තමයි. ඊළඟට අපි ඊළඟ ඉරියව්වට. ඊළඟ ඉරියව්ව තමයි වැතිරීම. වැතිරීම එහෙම නැත්නම් අපි කියනවා නිදා ගැනීම කියලා. එතකොට වැතිරීමක් නැත්නම් නිදා ගැනීමක් සිදු කරන ආකාර කීපයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අපි උඩපෙළිය අතට ඉන්නවා. ඊළඟට මුණින් අතට ඉන්නවා. පැත්තට වැතිරෙනවා. එතකොට උඩපෙළිය අතට සහ පැත්තට අපි ඉන්න අවස්ථාවලදී විශේෂයෙන් අපි දැනගන්න ඕනේ මොකද්ද? අපගේ ශ්වසන මාර්ගයේ අවහිරතා ඇති නොවනසේ වැතිරී ඉන්න. අපගේ ශ්වසන මාර්ගයට අවහිරතා ඇති නොවන ආකාරයට වැතිරී සිටින්න ඕනේ. ඒක තමයි නිවැරදි වැතිරීම කියලා කියන්නේ. එහෙම නැති අවස්ථාව මොකද වෙන්නේ? ඕගොල්ලෝ නම් මේක අත්දැකලා ඇතිනේ. ඕගොල්ලෝ ගෙදර බලන්න මොකද වෙන්නේ? ගොරවනෝනේ. දැන් රැයට සමහර අය ගොරවන ඕගොල්ලන්ට ඇහිලා ඇති. ඕගොල්ලොත් ගොරවන ඇති. නේද? හැබැයි මේ ගොරවන එක අපිට වළක්වා ගන්න පුළුවන් මොකද්ද? සමහරවිට එයාගේ මේ කොට්ටේ උස වැඩි වෙන්න පුළුවන්. එයාගේ කොට්ටේ ඉවත් කරොත් එහෙම අපිට පුළුවන් වෙනවා අර ශ්වසන අවහිරතාවය මග හරවා ගන්න. ෂණිකෙන් අපි මේ කොට්ටේ ඉවත් කරපැඩේ ගෙරවීම නවතිනවා. ඒතර ඕගොල්ලන් තේරෙනවා මේ ශ්වසන අවහිරතා ඇතිවීම තුලින් එයාගේ මේ ශ්වසන අපහසුතාව ඇති වෙනවා. ඒතර මේ ශ්වසන අපහසුතාව වළක්වා ගන්න අපි ඒක නිවැරදිව සිදු කරන්න ඕනේ. ඊළඟට බලමු මේ අපගේ රුධිර සංසරණ ක්‍රියාවලිය. රුධිර සංසරණ ක්‍රියාවලියටත් හානියක් වෙන්න බෑ. දැන් ඔයගලන්ට මේකේ තියෙන හොඳ අත්දැකීම් බලන්න. ඔයගොල්ලෝ මේ අතක් නවාගෙන නිදාගත්තොත් ටිකක් වෙලා ගිහිල්ලා ඔයගොල්ලෝ එකපාරට හැරෙනවා බය වෙලා. මොකද මේ අතේ මේ වැලමිටෙන් පිටිපස්ස ඉදිරි කොටස නෑ කියලා දැනෙනවා. අපිට එහෙම එකපාරට බය වෙලා නැගින්න මගේ වැලමිටෙන් එහා කොටස නෑ කියලා.
එතකොට මොකද වෙලා තියෙන්නේ? වැල මිටට නැවිලා තිබීම නිසා එතනින් එහාට රුධිර සංසරණය සිදු වෙලා නැහැ. ඒ නිසා එතනින් පස්සේ අත හිරි වැටලා. ඒතර අපිට තේරෙන්නේ අත නෑ වගේ. නේද? එතකොට මෙන්න මේ රුධිර සංසරණ ක්‍රියාවලියටත් බාධාවක් නොවන විදිහට අපි වැතිරීම සිදු කරන්න ඕන. ඊළඟට තමයි කායික කොටස් වලට අපේ ශරීරයේ තියෙන කායික කොටස් වලට වේදනාවක් අපහසුතාවයක් දැනෙන්න බෑ. අපේ ශරීරයේ තියෙන කායික කොටස් වලට වේදනාවක් අපහසුතාවයක් දැනෙන්න බෑ. ඒක තමයි එකක් තමයි ප්‍රධාන වශයෙන් මේ අපේ කොඳු ඇටපෙළ. නේද? අපි කියන්නේ කෂේරුව කියලා. අපේ කොඳු ඇටපෙළ. එහෙම නැත්නම් කෂේරුවට හානි වෙන්න බෑ. මොකද කෂේරුවට මේ හානි වෙනවා අපි වැරදි ඉරියව්වක සිටියොත්. එතකොට මේ කෂේරුවේ තියෙනවා වක්‍ර. ඒ වක්‍ර වලට හානියක් වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම අපිට අද හෙට නෙමෙයි දීර්ඝ කාලීනව අනාගතයේ අපිට ලොකු අපහසුතාවලට ලක් වෙන්න පුළුවන්. අපි භාවිතා කරන මතු පිට. දැන් අපි භාවිතා කරනවා නම් ඇඳක් එහෙම නැත්නම් මොකක් හෝ නිදා ගැනීම සඳහා අපි භාවිතා කරන මෙට්ටයක් තියෙනවා නම් ඒ මෙට්ටේ නිවැරදි වෙන්න ඕනේ. මොකද්ද නිවැරදි කියන්නේ? නිවැරදි කියන්නේ ඒක සමතල ඝනකම පෘෂ්ඨයක් වෙන්න ඕනේ. කියන්නේ වැඩි මෘදු නැති ඝනකම කියන්නේ හුඟාම ඝනකම නෙමෙයි. වැඩි මෘදු නැති සාමාන්‍ය ඝන පෘෂ්ඨයක් වෙන්න ඕනේ. හේතුව මොකද? අපි නිදාගත්තාම අපේ ශරීරයේ යම් යම් කොටස් මේ මෙට්ටේ මත එබී තියෙන්න බෑ. එහෙම තිබුණොත් මොකද වෙන්නේ? එහෙම තිබුණොත් අපේ අර අපි කිව්වා වගේ අර කොඳු ඇටපෙලේ තියෙන වක්‍ර වලට හානියක් වෙනවා. එතකොට අපි කොඳු ඇටපෙලේ තියෙන වක්‍ර ආරක්ෂා කර ගැනීමෙන් තමයි වැතිරීම සිදු කරන්න ඕනේ. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? අපිට මම අර කිව්වා වගේ ඔයගලන්ට දීර්ඝ කාලීන අපහසුතාවලට ලක් වෙන්න පුළුවන්. මොකද අපි දිගටම වැරදි ඉරියව්වල සිටියොත්. හොඳයි. දැන් අපි ඊළඟට බලමු මේසයක් මත වැඩ කරන විට ඔබ කොහොමද ඉන්න ඕනේ? දැන් මේසයක් මත වැඩ කිරීමේදීත් අපි භාවිතා කරනවා පුටුවක් නේ. මම ඔයගලන්ට කිව්වා සාමාන්‍ය ඉඳගෙන සිටීමේදී අපි පුටුවක් භාවිතා කරලා ඉන්නේ කොහොමද? ඊළඟ මේසයක් භාවිතා කරමින් අපි යම්කිසි පාසල් වැඩක් නැත්නම් ලියන කියන වැඩක් අපි භාවිතා කරන අවස්ථාවලදී අපි මේසයක් භාවිතා කරනවා නේද? එතකොට මේසයක් භාවිතා කිරීමේදීත් අපි අනිවාර්යයෙන්ම අර අපි පුටුවක ඉඳ ගැනීමේදී කරන ක්‍රියාකාරකම් ටික ගැන අවධානය යොමු කරන්න ඕනේ. මොකද්ද ඒකෙදී අපි කිව්වේ? අපි ඒකෙදී කිව්වා කොන්ද සිජුව තබා ගන්න ඕනේ. දැන් මම ඔයගලන්ට රූප සටහනක් දීලා තියෙනවා. ඒ රූප සටහනේ බලන්න එකක් වැරදි රූප සටහනක් සහ නිවැරදි රූප සටහනක් දීලා තියෙනවා. බලන්න වැරදි රූප සටහනේ තියෙන්නේ මේ කොන්ද සිජුව නැහැ. කොන්ද ඉහළ හරියෙන් නැමිලා තියෙනවා. එයා පොතට මේ හිස පහත් කරලා නේද? එතකොට ඒක වැරදි. බලන්න නිවැරදි රූප සටහනේ එයා කොන්ද සිජුව තියාගන්න. ඒක හරි වැදගත්. ඊළඟට අර අපි ඉස්සෙල්ලා කතා කළා වගේ අපේ පතුල පොළවේ ස්පර්ශ වෙන්න ඕන. ඒ වගේම තමයි උකුල දණහිස වලලු කර කියන අපගේ ශරීර අංග වල අංශක 90ක නැම්මක් තියෙන්න ඕන. ඊට වඩා හෝ අඩු තියෙනොත් අපිට ශරීරයට යම් වේදනාකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම තමයි අපි මේසය මත අපි වැඩ කිරීමේදී අපි මේසය තමන්ගේ ශරීරයට කිට්ටුවෙන් තබාගෙන අත් දෙකෙන් වැඩ කිරීමේදී අපේ අත්වලටත් අපහසුතාවයක් නොදැනෙන ආකාරයට තමයි අපි මේ මේසය මත වැඩ කිරීමේ සිදු කරන්න ඕනේ. හොඳයි. ඊළඟට අපි බලමු ඊළඟ මේ ඉරියව්ව. ඊළඟ ඉරියව්ව තමයි පරිගණකයක් භාවිතා කරන විට අපි කොහොමද මේසයක් මත ඉඳලා මේ පරිගණකයෙන් වැඩ කරන්න කියලා. මේකත් අර මේ අපි කතා කරපු මේසයක් මත ඉඳලා වැඩ කරනවට වැඩිය ටිකක් වෙනස්. මොනවද වෙනස? මේක අපි කියනවා සාමාන්‍ය අපි ඉඳ ගන්න උසට වඩා අඟලක් විතර උස වෙන්න ඕනේ කියලා. මොකද අපි පරිගණකයක් භාවිතා කිරීමේදී ඒ පරිගණකය අපි තියෙන අර කීබෝඩ් එක භාවිතා කිරීම සඳහා අපි යම් කිසි ප්‍රමාණයක් එසවෙන්න ඕනේ. ඒක නිසා අපි අඟලක් පමණ උඩට පුටුවෙන් අපි පුටුව හදා ගන්න ඕනේ. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර කම්පියුටර් සඳහා වෙනම පුටුව අපි උස් පහත් කරන්න පුළුවන් පුටු භාවිතා කරනවා. ඒකෙන් අපිට අවශ්‍ය උස හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ කියනවා කොන්ද සිජුව තබා ගන්නවා. අපි සාමිටම කියන පුටුවක ඉඳ ගැනීමේදී අපි කරන්න ඕන දෙයක් තමයි කොන්ද සිජුව තබා ගැනීම. ඊළඟ හිස ඉදිරියට හෝ පිටුපසට ඌමනාවට වඩා බර කරන්න හොඳ නැහැ. දැන් මොකද අපි කම්පියුටර් එක වැඩි වෙලාවක් ගත කරනකොට නැත්නම් පරිගණකයේ වැඩි වෙලාවක් ගත කරනකොට අපේ හිසට යම් යම් ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි වැඩිපුර මේ හිස කෙලින් තබා ගන්න විදියට අපේ උපකරණ සකස් කර ගන්න ඕනේ.
පරිගණක උපකරණ සකස් කර ගන්න ඕනේ. ඊළඟට පාදයේ පතුල පොළවේ ස්පර්ශ වෙනවා කියන අපි සාමාන්‍ය අපි කිව්වා ඉඳගෙන ඉන්නකොට කරන දෙයක් තමයි. ඊළඟට උරහිස්ස සහ උකුල කියන ස්ථාන සමාන්තරව තබාගෙන ඉන්න ඕනේ. එහෙම තබාගෙන සිටීම නිසා අපිට පුළුවන් වෙනවා අපේ ශරීරයේ මේ කියන අපහසුතාවකින් තොරව මේ පරිගණකයක් භාවිතා කිරීමෙන් අපේ සිරුර පවත්වාගෙන යන්න. හොඳයි. ඊළඟට අපි බලමු ඊළඟ ඉරියව්ව. මේ තමයි රතයක් පදවාගෙන යන විදිහ. දැන් බොහෝ විට සමහරට ඔයගොල්ලෝ සමහර අය ඇති වාහන පදවන අය සමහර ඔබගේ දෙමව්පියෝ නෑදෑයන් ඇති වැඩිහිටිය අය ඇති වාහනයක් පදවගෙන යන විදිය පදවගෙන යන අය ඇති. එතකොට ඒ අය ගැන බලන්න ඔයගොල්ලෝ ඒ අය වාහනයක් පදිනකොට කොහොමද පදින්නේ කියලා. මම මේකටත් ඔයගලන් දීලා තියෙනවා නිවැරදි ඉරියව්වක් සහ වැරදි ඉරියව්වක්. එතකොට උඩින් තියෙන නිවැරදි ඉරියව්ව බලන්න ඒකෙදි මොකද කරන්න ඕනේ කියලා. රියදුර අසුන මත ලිහිල්ව ඉඳගත යුතුයි. අපි රියදුර අසුන මත ලිහිල්ව ඉඳ ගන්නවා. ඒ කියන්නේ අපි ටිකක් අපහසු වෙන්නේ නැතුව මේකෙත් ඔයගොල්ලෝ දන්නවා රියදුර අසුනක් එහා මෙහා කරන්න පුළුවන්. අපිට අවශ්‍ය විදියට ඉස්සරහට පස්සට අපිට උස හදා ගන්න පුළුවන්. ඉස්සරහට පස්සට කරන්න පුළුවන්. ඒ අනුව තමන්ගේ උස අනුව තමන්ගේ ශරීරයේ පාදවල දිග අනුව තමන්ට මේ ආසනය සකස් කර ගන්න ඕනේ. ඊළඟට අත වැලමිටෙන් මදක් නැමිලා තියෙන්න ඕනේ. අත වැලමිටෙන් මදක් නැමිලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි කොන්ද සිජුව සම්පූර්ණ අසුනේ පිටුපසට හේතු වෙලා ඉන්න ඕනේ. දැන් සමහර අය ඉන්නෝ මේ සුක්කානමේ එල්ලිලා නේ. සුක්කානමේ එල්ලිලා ඉස්සරහට ඇදිලා ඉන්නවා. ඒතකොට එහෙම ධාවනය කරනකොට වැඩි වේලාවක් කියන්නේ හුඟක් දුර ධාවනය කරනකොට මේක හරි අපහසුතාවයක් දැනෙනවා. අපි වාහනයක් පදවාගෙන යාමේදී අපි මේ වාහනේ සුක්කානම අල්ලා ගැනීමේදී අත වැලමිටේ මදක් නැමි සැහැල්ලුවෙන් ඒ සුක්කානම අල්ලාගෙන ඉන්න ඕනේ. එතකොට අපිට මේ අත් දිගටම වැඩි වේලාවක් මේ සුක්කාන මත රඳවාගෙන ඉන්න පුළුවන්. ඔගොල්ලෝ වාහනයක් පැදවගෙන යාමේදී මේ තිරිංග යෙදීමට යොදන පැඩලය. එහෙම නැත්නම් තව එකක් තියෙනවා මේ වේගය වැඩි කර ගැනීම සඳහා අපි භාවිතා කරන ඇක්සලරේටර් කියන එක. ඒතර මෙන්න මේ කියන උපකරණ දෙක අපිට භාවිතා කිරීම සඳහා අපි මේ රියදුරු අසුන නිවැරදිව සකස් කර ගන්න ඕනේ. එහෙම නැත්නම් මේක ළඟ වුණොත්, එහෙම නැත්නම් දුරස් වුණොත්, එහෙම නැත්නම් උස මදි වුණොත් මොකද වෙන්නේ? අපිට නිවැරදිව මේ උපකරණ වලින් මේ වාහනය පාලනය කරගන්න බැරි වෙනවා. එම අවස්ථාවලදී තමයි බොහෝ විට මේ අනතුරු වෙන්නේ. මොකද සමහර අය මේ වාහනය නිවැරදිව සකස් කරගන්නේ නැති නිසා මේ අයට සිදු වෙනවා මේ දිග ගමනක් දුර ගමනක් යාමේදී නොයෙකුත් අපහසුතාවලට ලක් වෙනවා. ඉතින් ඒ අවස්ථාවලදී සමහරට තමන්ට වාහනේ පාලනය කරගන්න බැරි අවස්ථාවලදී මොකද වෙන්නේ? තමන්ට අවශ්‍ය වේලාවට වාහනය නතර කර ගැනීමට අවශ්‍ය වෙලාවට වේගෙන් ඉදිරියට ගමන් කිරීමට නොහැකි වීමක් සිදු වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු ඊළඟ අවස්ථාව. දැන් මම ඊළඟට ඔයගලන්ට කතා කරන්නේ මල්ල ක්‍රීඩාවලදී භාවිතා කරන ගතික ඉරියව්වලදී ගුරුත්ව කේන්ද්‍රය සම්බරතාවයට බලපාන ආකාරය. මල්ල ක්‍රීඩාවලදී අප භාවිතා කරන ගතික ඉරියව්වලදී ගුරුත්ව කේන්ද්‍රය හා සම්බරතාවය බලපාන ආකාරය. දැන් මේකෙදි මම මුලින්ම ඔයගලන්ට කතා කරනවා ඇවිදීම සහ දිවීම කියන මල්ල ක්‍රීඩා ඉසව්වලදී අපි මේ සම්බරතාවය අපිට බලපාන්නේ කොහොමද කියලා. බලන්න ඇවිදීම සහ දිවීම කියන අවස්ථාවලදී අපි ඇවිදීමේදී මොකද කරන්නේ? අපි පියවර තබමින් තමයි ඇවිදින්නේ. ඒතර මේ පියවර තැබීමේදී අපි වම් පාදයේ ඉදිරියට තියනවා නම් අපේ දකුණු අත ඉදිරියට එනවා. දකුණු පාදයේ ඉදිරියට තියනකොට වම් පාදයේ ඉදිරියට එනවා. එතකොට මේ විදියට අපි මාරුවෙන් මාරුවට මේ පාද තබමින් තමයි ඇවිදීම සිදු කරන්නේ. දිවීමේදීත් මේ ආකාරයම තමයි. එතකොට ඇවිදීම සහ දිවීමේදී අපි මේ අත් වලින් අපේ සම්බරතාවය පාලනය කරන්න. බොහෝ විට දුවන අවස්ථාවලදී ඔයගොල්ලෝ දන්නවා මේ ඇවිදීමයි දිවීම අතර තියෙන වෙනස මොකක්ද? දිවීමේදී අපි ගුවන්ගත වන අවස්ථාවක් තියෙනවා පියවරකදී. නමුත් ඇවිදීමේදී සෑම පියවරකදීම එක් පාදයක් පොළොව හා ස්පර්ශ වෙනවා. එතකොට මේ අවස්ථා දෙකේදීම අපි අත් වලින් මේ අපගේ ශරීරයේ තියෙන සම්බරතාවය පාලනය කරනවා. දිවීමේදී බොහෝ විට අපි අර ගුවන්ගත වෙන අවස්ථාවේදී අපි ශරීරය පාලනය කරන්නේ අපේ ශරීරයේ සම්බරතාවය පාලනය කරන්නේ අපේ අත් දෙකේ. එතකොට මේ ආකාරයට ඇවිදීම සහ දිවීමට ඉතාම උපකාරී වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය වේගයෙන් දුවන අවස්ථාවලදී එහෙම අපිව
විවිධ දිශාවලට විසිවීම සහ අපේ ඉදිරියට වැටීම වගේ අවස්ථා පාලනය කරගන්න අපිට අත්වලින් පුළුවන් වගේම අපි වේගය වැඩි කර ගැනීමත් මේ අත්වල චලන අපිට උපකාරී වෙනවා. ඊළඟට අපි බලමු දුරපයින ක්‍රීඩකයෙකු. දුරපයින ක්‍රීඩකයෙකු ඔයගොල්ලෝ දන්නවා දැන් සාමාන්‍ය දුරපයින අවස්ථාවකදී අපි බෝඩ් එකෙන් නික්මෙනවා. ඔයගොල්ලෝ දන්නවා අවතීර්ණ ධාවනයක් වෙනවා. ඊට පස්සේ නික්මීමක් තියෙනවා. නික්මීමෙන් පස්සේ මොකද වෙන්නේ? නික්මීමෙන් පස්සේ මේගොල්ලෝ ගුවන්ගත වෙනවා. එතකොට මේ ගුවන්ගත වෙන අවස්ථාවේදී ඔයගොල්ලෝ දැකලා ඇති ක්‍රීඩකයෝ මේ අත් සහ පාදවල විවිධ චලන සිදු කරනවා. එතකොට මේ ඔයගොල්ලෝ දන්නවා දැන් දුර පැනීමේ තියෙනවා එල්ලෙන ක්‍රමය, පාවෙන ක්‍රමය සහ ගුණත පාමාරු කිරීමේකට. එතකොට මේ එල්ලෙන ක්‍රමයේදී කරන්නේ ඒ අය මේ අත් වලින් යම් චලනයක් සිදු කරනවා. අත් සහ පාදවලින්. එතකොට පාවෙන ක්‍රමයේදීත් එහෙමයි. ගුණත පාමාරු කිරීමේ ක්‍රමය එන අපි කියන හිච් කික් ක්‍රමය කියලා. මේකෙදිත් අපි පාද ගක් කැරකීමක් සිදු කරනවා. එතකොට මේ කරන සෑම එකක්ම කරන්නේ මේ ගුවනේදී අපේ ශරීරයේ සම්බරතාවය රැක ගන්න. එතකොට මම මේ දීලා තියෙන රූප සටහනේ තියෙන්නේ පතිත වීමක්. එතකොට පතිත වීමකදී මොකද වෙන්නේ? අපි අර ගුවන්ගත වීමේදී අපි ශරීරයේ දුන්නක් ආකාරයට පිටුපස්සට නමලා අත්වල උපකාරයෙන් අත්සා පාදවල උපකාරයෙන් නැවත පතිත වීමේදී අපි මොකද කරන්නේ? අපේ පාද දෙක ඉදිරියට සහ ඉහළට යොමු කරනවා. ඒ යොමු කරනවා සමගම අපි අර දුන්නක් වගේ නැමිලා තිබුණු අපේ ශරීරය අපි ශරීරයේ ඉහළ කොටස අපි පාද දෙසට නමනවා. මේ නැමීමෙන් තමයි අපි සම්බරතාවය ආරක්ෂා කරගන්නේ. එහෙම නැතුනොත් අපි ශරීරයේ ඉහළ කොටස කෙලින් තීද්දි අපේ පාද ඉදිරියට සහ ඉහළට ඔසවන්න ගියොත් අපිට අපේ සම්බරතාවය නැති වෙලා අපි අපේ අර දක්ෂතාවය පෙන්වීමට යම් බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි පාද ඉදිරියට සහ ඉහළට යොමු කිරීමත් සමගම අපේ ශරීරයේ ඉහළ කොටස ඉදිරියට නැමෙන ඔයගලන්ට මේ රූප සටහනේ පේනවා ඒ පතිත වීම සඳහා ආසන්න අවස්ථාවක රූප සටහනක් තමයි මම ඔයගලන්ට දීලා තියෙන්නේ. හරි. ඊළඟට අපි බලමු ඊළඟට තියෙනවා මේ කඩළු මතින් දීීමේ අවස්ථාවක්. ඔයගොල්ලෝ බලන්න කඩළු මතින් දීීමේ ක්‍රීඩකෙක් කොහොමද මේ ඉසව්ව කරන්නේ? ඒගොල්ලෝ ආරම්භයේ සිට මේ කඩුල්ල කඩු 10ක් තරණය කරගෙන තමන්ගේ ඉසව්ව අවසන් කරන්න ඕනේ. එතකොට අපි ඔයගොල්ලෝ දැකලා ඇති. මම හිතන්නේ අපි ඈත ඉඳන් කඩළු පැනීමේ ඉසව්වක් බැලුවොත් අපිට පේනවා ක්‍රීඩකයෝ දුවනවා. කඩළුන්නු පයින්නවා. නමුත් අපිට පේන්නේ නැහැ මේගොල්ලෝ උඩ පැන පැන යනවා. නේ? අපි දැකලා නැහැ කඩුල්ල ගාවින් උඩට ගිහිල්ලා බිමට වැටෙනවා. මේගොල්ලෝ කඩළු මතින් දුවන්නේ. ඒතර කඩළු මතින් දිවීමේදී මේ ක්‍රීඩකයෝ ධාවනයත් සමග තමන්ගේ පාද ඉදිරියට ඔසවලා නැවත පොළොවට පතිත වෙනවා සමගම තමන්ගේ ධාවනය ආරම්භ කරනවා. එතකොට අපිට ඈතට පේන්නේ නැහැ මේගොල්ලෝ ඉහළ පහළ යනවා. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ගුරුත්ව කේන්ද්‍රය ඉහළ පහළ යාමක් අපිට දකින්න වෙන්නේ නැහැ. ඒක නිසා ඒ ගුරුත්ව කේන්ද්‍රය ඉහළ පහළ යන්නේ නැහැ කියන්නේ මේ අය ධාවනය හොඳින් සිදු කරන්න පුළුවන්. ධාවනයේ වේගයට බාධාවක් ඇති වෙන්නේ නැහැ. නමුත් අපි දැකලා තියෙනවා සමහර අපේ පාසල් මට්ටමේ ළමයි සමහර නුපුහුණු ක්‍රීඩකයින් දුවනකොට කඩළු මතින් දිවීමේදී කඩුල්ල ගාවට ඇවිල්ලා උඩින් පයින් නේ. නමුත් ඒක නෙමෙයි නිවැරදි කඩළු පැනීමේ ක්‍රමය. නිවැරදි කඩළු පැනීමක් කරන කෙනෙක්ගේ මේ ගුරුත්ව කේන්ද්‍රය ඉහළ පහළ යාමක් සිදු වෙන්නේ නැහැ. හොඳයි. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මේ රූප සටහන් දිහා බැලුවොත් ඔබට පේනවා දැන් බලන්න මේ ක්‍රීඩකයෝ කඩළු මතින් ඒ කියන්නේ කඩුල්ල තරණය කරලාට පස්සේ මේ අයගේ පාද පොළොවට එනවා සමගම මොකද කරන්නේ? මෙයාගේ ශරීරයේ උඩු කොටස ඉහළට ඔසවනවා. එහෙම නැතුණොත් මොකද වෙන්නේ? අපි සාමාන්‍යයෙන් කඩුල්ලේ මතින් ධාවනයේදී පාද පල්ලෙහාට එනවා සමගම අපි බිම බැලුවොත් බිම බල්ලා අපි අපේ ශරීරයේ පල්ලෙහාට යොමු කරොත් අපිව ඉදිරියට පෙරලෙන්න පුළුවන්. ඒ නිසා අපි සමබරතාවය මෙතෙන්දී මේ කඩළු පැනීමේදී අපි මං කියුවා හැමතිස්සම මේ පැනීමක් අපි ගුවන්ගත වීමක් සිදු වෙනකොට අපේ සම්බරතාවයත් ආරක්ෂා කරගන්න ඕනේ කියලා. එතකොට මේ සමබරතාවය ආරක්ෂා කර ගැනීම සඳහා කඩළු මතින් යාමේදී ක්‍රීඩකයා පාදය පොළොවට එනවත් සමග පල්ලෙහාට පොළොව දෙසට යොමු වෙනවත් සමගම එයාගේ ශරීරය ඉදිරියට ඉහළට ඔසවනවා. ඒ තුලින් එයා සම්බරතාවය ආරක්ෂා කර ගැනීමත් කරනවා. ඒ වගේම තමයි අර මම මුලින් කිව්වා වගේ ඔයගලන්ට ගුරුත්ව කේන්ද්‍රය ඉහළ පහළ යාමත් වළක්වා ගැනීමෙන් මේ කඩළු පයින් ක්‍රීඩකයන් තමන්ගේ දක්ෂතාවය මේ ගුරුත්ව කේන්ද්‍රය සහ සම්බරතාවය කියන මේ ජීවයාන්ට මූලධර්ම දෙක හොඳින් උපයෝගී කරගන්න අවස්ථාවක් තමයි මෙතනින් නිරූපණය වෙන්නේ. හොඳයි. ඊළඟට අපි ඊළඟ අවස්ථාව ගැන බලමු. මේ යගුලිය දමන ක්‍රීඩකයෙක්. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති
යගුලිය දාන ක්‍රීඩකයෙක් යගුලිය මුදා හැරියට පස්සේ මේ ක්‍රීඩකයෝ දැන් බොහෝ විට අපි දන්නවා යගුලිය විසිකිරීමේ ශිල්පීය ක්‍රමයන් දෙකක් තියෙනවා භ්‍රමණ ක්‍රමය සහ ක්‍රේකීය ක්‍රමය. ඒතර මේ භ්‍රමණ ක්‍රමයේදී මේ ක්‍රීඩකයා මේ කවය තුල යම්සි වේගයක් නිපදවාගෙන තමයි අවසාන යගුලිය මුදා හැරීම කරන්නේ. රේඛීය ක්‍රමයේත් ඒ වගේ තමයි. එයා යම්සි වේගයක් නිපදවාගෙන යගුලිය මුදා හැරනවා. එතකොට මේ මුදා හැරියට පස්සේ මෙයා ගෙන ආපු වේගය සමග මෙයාව මේ කවයෙන් එළියට විසි වෙන්න පුළුවන්. ඒක නිසා එයා ක්ෂණිකව මොකද්ද කරන්නේ? යගුලිය මුදා හැරිනවත් සමගම එයා දණහිස් වලින් පාත් වෙලා ශරීරය පොළොව දෙසට පහත් කරනවා. ඒ පහත් කිරීම තුළින් මොකද කරන්නේ? මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට ගෙනහැල්ලා අර සමබරතාවය ආරක්ෂා කරගන්නවා. එතකොට මේක යගුලිය, කවපෙත්ත, හෙල්ල කියන ඉසව් තුනේදීම ක්‍රීඩකයෝ කරනවා අපි දැකලා තියෙනවා. නේද? එතකොට මේ වගේ ශරීරයේ පල්ලෙහාට ගෙනීම තුලින් තමන්ගේ සම්බරතාවය ආරක්ෂා කරගෙන ඒ ක්‍රීඩකයාගේ ඉසව්වෙන් වෙන වැරද්දක් වළක්වා ගන්න අපි දන්නවා. ඉදිරියට වැටුනොත් හරි ඉදිරිය ස්පර්ශ කරොත් එහෙම ක්‍රීඩකයාට තමන්ගේ අවස්ථාව නැති වෙලා යනවා, අවලංගු වෙනවා. ඒ නිසා ඒ අවස්ථාව මගහරවා ගන්න එයා මේ තමන්ගේ මේ තියෙන සම්බරතාවය කියන ජීවයන්ට මූලධර්ම යොදා ගනිමින් ඒ දක්ෂතාවය නිවැරදිව කරන්න පෙළඹෙනවා. ඊළඟට අපි බලමු උසපැනීමේ තරඟය. උසපැනීමේ තරඟයකදී ඔයගොල්ලෝ දන්නවා උසපැනීමේ තරඟයක භාවිතා කරනවා ශිල්පීය ක්‍රමයන් පහක්. මොනවද ඒ ශිල්පීය ක්‍රමයන්? කතුරු පිම්ම, පෙරදිග පිම්ම, බටහිර පිම්ම, ස්ටැඩල්, ඊළඟට ප්ලොස්බරි ප්ලොප් කියන ක්‍රමය. දැනට ලෝකේ භාවිතා කරන දියුණුම ක්‍රමය තමයි ප්ලොස්බරි ප්ලොප් කියන ක්‍රමය. එතකොට අපි උසපැනීම ආරම්භ කරපු මුල් අවදියේම අපි භාවිතා කරේ කතුරු පිම්ම කියන ශිල්පීය ක්‍රමය. මේ කතුරු පිම්ම කියන ශිල්පීය ක්‍රමය භාවිතා කිරීමේදී අපේ ශරීරය මේ හරස් දණ්ඩට ඉහළින් ගෙන යාම සඳහා අපි අපේ ශරීරය සම්පූර්ණයෙන්ම ඉහළට ගෙන යන්න ඕනේ. මේ තියෙන්නේ කතුරු පිම්ම පයින් අවස්ථාවක් මේකේ මුල් රූප සටහනේ තියෙන්නේ. කතුරු පිම්ම පයින් අවස්ථාවේදී බලන්න මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය මම ඔය රතු පාට ඩොට් එකකින් ඔයගලන්ට පෙන්නලා තියෙනවා. එතකොට මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය නැත්නම් මෙයාගේ මේ ක්‍රීඩකයාගේ ශරීරයේ බර ක්‍රියා කරන ස්ථානය තියෙන්නේ හරස් දණ්ඩට ඉහළින්. එතකොට හරස් දණ්ඩට ඉහළින් මෙයා සම්පූර්ණ මෙයාගේ ශරීරයේ බර ගෙනියන්න ඕනේ. දැන් අපි බලමු ඊළඟට මේ ඔයගලන්ට මේ දෙවෙනි රූප සටහනේ මේ තියෙන්නේ ප්ලොස්බරි ප්ලොප් කියන රූප සටහනේ බලන්න මේ ක්‍රීඩිකාව පනින්නේ හරස් දණ්ඩ තරණය කිරීමේදී එයාගේ ගුරුත්ව කේන්ද්‍රය කොහෙද තියෙන්නේ කියලා. හරස් දණ්ඩ තරණය කිරීමේදී එයාගේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරස් දණ්ඩට පල්ලෙහායි. නමුත් කතුරු බිම්මේ ගුරුත්ව කේන්ද්‍රය තියෙන්නේ හරස් දණ්ඩට ඉහළින්. ඒතකොට මෙයාගේ බර මේ බර ක්‍රියා කරන තැනනේ මං කිව්ව ගුරුත්ව කේන්ද්‍රය කියන්නේ කියලා. ඒතකොට බර ක්‍රියා කරන ස්ථානය කතුරු බිම්ම තියෙන්නේ හරස් දණ්ඩට ඉහළින් ප්ලොස්බරි ප්ලොප් කියන ක්‍රමයේ තියෙන්නේ හරස් දණ්ඩට පහළින්. එතකොට අපි මෙයාට වැඩි අඩු ශක්තියක් වැය කරලා ප්ලොස්බරි ප්ලොප් කියන ක්‍රමය භාවිතා කරන ක්‍රීඩිකාවට අඩු ශක්තියක් වැය කරලා වැඩි උසක් යාමේ අවස්ථාව තියෙනවා මෙන්න මේ ශිල්පීය ක්‍රම නිසා. දැන් ඔයගොල්ලෝ දන්නවා ප්ලොප් ක්‍රමය භාවිතා කිරීමේදී මුලින් ක්‍රීඩකයාගේ හිස අත් කියන කියන්නේ ශරීරයේ ඉහළ කොටස මුලින් හරස් දණ්ඩ තරණය කරනවා. ඊළඟට තමයි පාද සහ ඉතුරු කොටස් හරස් දණ්ඩෙන් එන්නේ. එතකොට මේ අවස්ථා දෙකකදී යන නිසා තමයි මේ ගුරුත්ව කේන්ද්‍රය මේ ආකාරයට මේ ශරීරය පවත්වාගෙන යන ඉරියව්ව අනුව තමයි මේ ගුරුත්ව කේන්ද්‍රය මේ ආකාරයට පිහිටලා තියෙන්නේ. හරි. ඊළඟට අපි බලමු යගුලිය දාන ක්‍රීඩකයෙක්ගේ මේ තවත් මේ ජීවයන්ට මූල ධර්මයක් යොදා ගන්න අවස්ථාවක්. ඒක තමයි යගුලිය විසිකිරීම කරන ක්‍රීඩකයෙක් මුදා හැරීමට ප්‍රථම යගුලිය මුදා හැරීමට ප්‍රථම යා එනවා ජව ඉරියව්ව කියලා අවස්ථාවකට. මේක යගුලිය සඳහා පමණක් නොවේ. කවපෙත්ත හෙල්ල කියන අවස්ථා තුනේදීම ක්‍රීඩකයෝ ජව ඉරියව්ව කියන අවස්ථාවට එනවා. එතකොට ජව ඉරියව්ව කියන අවස්ථාවේ ක්‍රීඩකයන් දණහිස නමලා ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට ගේනවා. ඒ ගේන්නේ මොකටද? මෙයා දැන් අපි ජව ඉරියව්ව කියලා දාලා තින්නේ මෙතන ජවයක් නැත්නම් බලයක් උපදවා ගන්න අවස්ථාවක්. එතකොට මේ බලය උපදවා ගන්න අවස්ථාවේදී එයා හොඳ ස්ථාවර මට්ටමක ඉන්න ඕනේ. එතකොට මේ ස්ථාවර මට්ටම ලබා ගන්න මොකද කරන්නේ? මේ අය දණහිස් නමලා ගුරුත්ව කේන්ද්‍රය පල්ලෙහාට ගේනවා. එතනින් පස්සේ එයා මේ බලය උපයෝගී කරගෙන වැඩි දුරක් උපකරණය
විසිකිරීම සඳහා භාවිතා කරනවා. මේ රූප සටහනේ තියෙන්නේ මේ ජව ඉරියව්ව සහ ඒ ජව ඉරියව්ව ක්‍රියාත්මක වෙන අවස්ථාවක රූප සටහනක් තමයි මම දාලා තියෙන්නේ. බලන්න මේකෙදි මේ අය ධනිස්ස නමනවා. දැන් කියන්නේ වේගය නිපදවාගෙන ඇවිල්ලා මේ ධනෙස් නමලා ඒ ජවය උපදවාගෙන ඊට පස්සේ යගුලිය මුදා හැරීම සිදු කරනවා. අපි දැන් මෙතෙක් කතා කරමු මේ මල්ල ක්‍රීඩා ඉසව්වල පවත්වාගෙන ගිය ඉරියව් හැම එකම සඳහා අපි මේ මුලින් කතා කරපු ගුරුත්ව කේන්ද්‍රය සහ සම්බරතාවය ඉවහල් වෙනවා කියලා ඔබට තේරෙන්නේ නැති නේද? එතකොට මේ කියන ජීවයාන්ත්‍ර මූලධර්ම දෙක උපයෝගී කරගන්නේ නැතුව අපිට මේ කිසිම ඉසව්වක් සාර්ථක කරගන්න බෑ. ඒ නිසා මේ සෑම ඉසව්වකටම අපිට මේ ගුරුත්ව කේන්ද්‍රය සහ සම්බරතාවය අදාළ වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු මේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීමදී අපිට ඇති වෙන වාසි මොනවද කියලා. නිවැරදි ඉරියව් පවත්වා ගැනීම අපිට ඇති වෙන වාසි. හොඳයි බලන්න පළවෙනි එක අපි ගත්තොත් සිරුරට ප්‍රසන්න පෙනුමක් ලැබීම. දැන් මල්ල ක්‍රීඩා විතරක් නෙමෙයි අපි එදිනදා ජීවිතයේදී අපි මං අපි සිට ගන්නවා, ඉඳ ගන්නවා, වැතිරෙනවා නේද? මේ වගේ ඉන්න ඉරියව්වලදී අපිට නිවැරදි ඉරියව් පවත්වාගෙන ගියොත් තමයි අපිට හොඳ ප්‍රසන්න පෙනුමක් ලැබෙන්නේ. නැත්නම් අපි ඉන්නවා නම් හිටගෙන ඉන්නකොට අපිට අපේ ශරීරයේ යම්කිසි වේදනාවක්, අපේ සන්ධි වලට නැත්නම් පේශි වලට යම්කිසි වේදනාවක් දැනෙනවා නම් අපිට ප්‍රසන්නව ඉන්න බෑ නේද? අපිට අපේ මූණෙන් පේනවා අපේ ප්‍රසන්න නැහැ කියලා අපි. මොකද අපිට යම්කිසි වේදනාවක් ශරීරය දැනෙනවා නේද? ඒතර අපිට ප්‍රසන්නව ඉන්න පුළුවන්. අපිට මේකෙන් යම්කිසි අපිට පීඩාවක්, වේදනාවක් නැත්නම්. ඊළඟ තමයි සිරුරට වැඩි පහසුවක්. අපේ සිරුරට වැඩි පහසුවක් දැනෙනවා නේද? අපි ඉඳගෙන හිටියත්, නිදාගෙන හිටියත්, හිටගෙන හිටියත් අපිට හරි පහසුවක් දැනෙනවා. ඒතර තමයි මේ ඉරියව්වේ අපිට වැඩි වේලාවක් ඉන්න පුළුවන්. ඒතර ඒකත් අපිට ලැබෙන වාසියක්. නිවැරදි ඉරියව්ව භාවිතා කිරීම නිසා. ඊළඟට බලන්න විවිධ කාර්යයන් වලට ඵලදායී හා කාර්යක්ෂම ලෙස සිරුර යොදාගත හැකි වීම. දැන් අපි එදිනෙදා කරන වැඩවලදී අපි නිවැරදි ඉරියව්වක ඉඳලා අපේ ශරීරය පවත්වාගෙන ගියොත් අපිට කාර්යයක්, කැමැති කාර්යයක්, වැඩක් පහසුවෙන් කරගන්න පුළුවන් නේද? කාර්යක්ෂමව කරගන්න පුළුවන්. ඒකත් අපිට මේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම නිසා අපිට ඇති වෙන වාසිය. ඊළඟට බලන්න උපරිම දක්ෂතාව දැක්වීමට හැකියවීම. දැන් අපි කරනවා නම් යම්කිසි මලල ක්‍රීඩාවක්. නැත්නම් අපි මොකක් හරි ගේම් එකක්. නැත්නම් කණ්ඩායම සංවිධානාත්මක ක්‍රීඩාවක්, මොකක් හරි ගේම් එකක්, මලල ක්‍රීඩාවක් කරනවා නම් අපිට ඒ ක්‍රීඩාවෙන් උපරිම දක්ෂතාව දක්වන්න පුළුවන් මේ කියන නිවැරදි ඉරියව් පවත්වාගෙන යාමෙන් නේද? එහෙම පවත්වාගෙන ගියොත් අපි දැන් කියපු දැන් දුර පැනීම, උස පැනීම, ඊළඟට යගුලිය කවපෙත් වගේ මේ මල්ල ක්‍රීඩා ඉසව් වලින් අපිට හොඳ දක්ෂතාවයක් පෙන්වන්න පුළුවන් නේද? ඒ වගේම තමයි පේශි විඩාව අවම වෙනවා. මං කිව්වා ඔයගලන්ට මුලිනුත් අපි යම් ඉරියව්වක ඉන්නකොට අපි නිවැරදි ඉරියව්වක් කියන්නේ මොකක්ද කියන එක මම කිව්වා. මොකද්ද? මේ පේශි වලට අවම විඩාවක් ඇති වෙන එක තමයි නිවැරදි ඉරියව්වක් කියන්නේ. ඒ වගේම තමයි සන්ධි වලට අවම විඩාවක් ඇති වෙන්නේ. ඒ වගේම තමයි අවයව වලට හානියක් නොවෙන්න ඕනේ. එතකොට මේ වගේ පේශි විඩාව අවම වෙනවා අපි නිවැරදි ඉරියව්වක් භාවිතා කරා. ඊළඟට වේදනාව අවම වීම. මේ පේශි විඩාව වෙනකොට අපිට වේදනාවක් ඇති වෙනවා නේද? ඒ වගේම තමයි අර මම ඔයගලන්ට කිව්වා වගේ අපි යම් ඉරියව්වක ඉන්නකොට මේ පේශි වලට පීඩනයක් ඇති වෙනකොට අපිට වේදනාවක් දැනෙනවා. නේද? සන්ධි වලට පීඩනයක් ඇති වෙනකොට අපිට වේදනාවක් දැනෙනවා. ඒ නිසා ඒකත් අපි නිවැරදි ඉරියව්වක් භාවිතා කරමින් මේ වේදනාව අපිට අවම කරගන්න පුළුවන්. ඊළඟට ආත්ම විශ්වාසය, ආත්ම ශක්තිය සහ ආත්ම අභිමානය වර්ධනය වෙනවා. නේද? ඒතකොට අපිට යම්කිසි අවස්ථාවකට ගියාම දැන් අපි තුමු අපි යනවා මොකක් හරි ආචාර පෙළපාලි අවස්ථාවකට. එහෙම නැත්නම් අපි ජාතිකීය ගායනා කරන අවස්ථාවකට. එතකොට අපිට මේ ඉරියව්වේ නිවර්දිව වැඩි වේලාවක් ගත කිරීමට පුළුවන් නම් අපිට ඒ පිළිබඳ අභිමානයක් ඇති වෙනවා නේ, ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. දැන් මම නිවර්දි ඉරියව් භාවිතා කරනවා නම් මම යම් ස්ථානයකට ගිහිල්ලා මම මෙන්න මේ කාලය තුල මම මේ ඉරියව්වේ ඉන්නවා. මට එහෙම ආත්ම විශ්වාසයක් තියෙනවා නිවර්දි ඉරියව්වක් භාවිතා කරාම. නැත්නම් අපි දන්නවා දැන් මම වැරදි ඉරියව්වක් භාවිතා කිරීමේදී මම දන්නවා මට ෂුවර් එකට දැන් මට අමාරු වෙයි මේ ඉරියව්වේ දිගටම ඉන්න කියලා නේ. ඒතර ඒ වගේ අපිට මේ ආත්ම විශ්වාසයක් නැති වෙනව නිවැරදි ඉරියව් භාවිතා නොකළොත්. ඒ වගේම තමයි ආත්ම ශක්තියක්, ආත්ම අභිමානයක්. Taman හොඳ ඉරියව්වක ඉඳියාට පස්සේ Tamanට ඒ ආත්ම අභිමානය කියන එක ඇති වෙනවා. දැන් දුවේ පුතේ ඔයගලන්ට තේරෙනවා ඇති අපි කතා කරපු මේ නිවැරදි
ඉරියව් සඳහා බලපාන ජීවයාන්ත්‍ර මූලධර්ම කොච්චර අපේ ජීවිතේ අපගේ ඉරියව් සඳහා බලපානවද කියන එක. එතකොට මේ ඉරියව් කිව්වම අපි එදිනදා ජීවිතයේ ගත කරන නොයෙකුත් ඉරියව්, ඒ වගේම අපි ක්‍රීඩාවේදී භාවිතා කරන නොයෙකුත් ඉරියව්, ඒ වගේම තමයි අපි යම්කිසි කාර්යයක් මොකක් හරි තමන්ගේ එදිනදා රැකියාවට යාමේදී සහ අධ්‍යාපන කටයුතු කිරීමේදී අපි දක්වන යම් යම් ඉරියව් වලදී අපිට මේ නිවැරදිව පවත්වාගෙන යාමෙන් අපිට මේ කාර්යයන් සාර්ථක කරගෙන යන්න පුළුවන්. අද අපි මේ පාඩමෙන් ඉගෙන ගත්තේ මේ නිවැරදි ඉරියව් පවත්වාගෙන යාම සඳහා අපිට ඉවහල් වන ජීවයාන්ත්‍ර මූලධර්ම මොනවද කියන එක. දැන් ඔබ දැනගත්තා අපේ සියලුම ඉරියව්. ඒ කියන්නේ අපි භාවිතා කරන එදිනදා ජීවිතයේ භාවිතා කරන සහ අපි ක්‍රීඩාවේදී භාවිතා කරන සියලුම ඉරියව් සඳහා මේ ජීවයාන්ත්‍ර මූලධර්ම දෙක ඉවහල්ු නැහැ කියන එක. ඔබට මතක ඇති අපි කතා කරා මේ ගුරුත්ව කේන්ද්‍රය සහ සම්බරතාවය. මේ ගුරුත්ව කේන්ද්‍රය සහ සම්බරතාවය කියන මේ ජීවයාන්ත්‍ර මූලධර්ම දෙකම අපගේ ඉරියව් සඳහා බලපාන බව ඔබ දැන් හොඳින් ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා ඔබ මතක තියාගන්න ඔබ හැමතිස්සම ඉරියව්වක් භාවිතා කිරීමේදී එය නිවැරදිව දක්වන්න පුරුදු වෙන්න. ඒක සඳහා ඔබට අවශ්‍ය වෙනවා මම මේ කියපු මූලධර්ම දෙක. මේ මූලධර්ම දෙක අනුව තමයි අපේ සියලුම ඉරියව් නිවැරදි වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලන්ගේ එදිනදා ජීවිතයේදී මේ ඉරියව් භාවිතා කරමින් ඔබට දැනට මේ ඉරියව් ඔබගේ නිවැරදි නැත්නම් මේ ඉරියව් ගැන ඔබ වැඩි අවධානය යොමු කරමින් ඒ ඉරියව් නිවැරදි කරගෙන ඔබගේ ජීවිත සාර්ථක කරගන්න. මොකද මේ ඉරියව් වැරදි විදිහට ගියොත් ඔබට නොයෙකුත් ශාරීරික ආබාධ අපහසුතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ඔබ මේ පාඩමෙන් උගත මේ නිවැරදි ඉරියව් කියන මේ කරුණු ටික ඔබ හිතට අරගෙන ඔබේ ජීවිතය සාර්ථක කරගන්න කියලා මම ඔබට ඔබගෙන් ඉල්ලනවා. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි අදට මේ පාඩම මෙතනින් අවසන් කරනවා. නැවතත් මෙවැනිම ගුරුගෙදර වැඩසටහනකින් අපි ඔබ නැවත හමු වෙමු. ඔබ සැමට ආයුබෝවන්.